මෙහිදී නිරීක්ෂණය කිරීම සිදු වේ. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සම්බන්ධ කරගෙන ඒවායේ ජීවත් වන මුළු ජනගහනයත් ඒවායේ ජීවත් වන මුළු ජනගහනයත් ඒ අතරින් කවර ප්‍රතිශතයක් නාගරික ජනගහනය ලෙස හඳුනාගෙන ඇද්ද යන්නත් ඒ අතරින් කවර ප්‍රතිශතයක් නාගරික ජනගහනය ලෙස හඳුනාගෙන ඇද්ද යන්නත් මෙහිදී විමසා බැලීම සිදුවේ. ඒ සඳහා පහත සඳහන් සංඛ්‍යාදත්ත වගුව ප්‍රයෝජනයට ගත හැකිය. අපි වගුවක් හදාගමු. 15 වෙනවා 25ක් ඈ. 25ක් වෙනවා ඒ දිස්ත්‍රික්ක 25ක් අපේ රටේ තියෙනවා. දිස්ත්‍රික්කය ඒ දිස්ත්‍රික්ක වල ඉන්න ජනගහනය කොච්චරද? ඒ ජනගහනයෙන් කොච්චර ප්‍රතිශතයක් ඒ අදාළ දිස්ත්‍රික්කයේ තුල නාගරික ජනාවාසවල ජීවත් වෙනවද කියන දත්තය. මෙන්න මේ තුන තමයි අපි ලියන්න හදන්නේ. වගුව හදාගන්න ඉක්මනට. හොඳයි එහෙමනම් අපි දිස්ත්‍රික්ක ටික එක පෙළට පහළට ලියාගෙන ඊට පස්සේ ජනගහන දත්ත වලට යමු. වගේ වැඩ ඉවරද? හොඳයි එහෙනම් දිස්ත්‍රික්ක ටික ලියමු. කොළඹ කෙටියෙන් ලියාගත්තත් ඇති ඈ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, වවුනියා, මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල,
අම්පාර ත්‍රිකුණාමලය කුරුණෑගල ඊළඟට පුත්තලම අනුරාධපුරය පොළොන්නරුව පුත්තලම අනුරාධපුරය පොළොන්නරුව හොඳයි අපි එමනම් ජනගහන දත්ත ටික ලියමු මුළු ජනගහනය අපි ලියන්න හදන්නේ කොළඹ නගරයේ ඉන්න 23,24,349 23,24,329 ඊළඟට ගම්පහ ඉන්න 23,04,833ක් 23,04,833 ඊළඟට කළුතරේ ඉන්නවා 12,21,948 12,21,948 ඊළඟට මහනුවරේ ඉන්නවා 13,75,382 13,75,382 ඊළඟට මාතලේ 4,84,531යි ඊළඟට නුවරඑළිය 7,11,644යි 7,11,644යි ගාල්ල මාතලේ කියන්නකො මාතලේ 4,84,531යි 4,84,531යි ඊළඟට නුවරඑළිය 7,11,644යි 7,11,644යි ගාල්ල 10,63,334යි 10,63,334යි ඊළඟට මාතර 8,14,048යි 8,14,048යි හම්බන්තොට 5,99,903යි 5,99,903යි ඊළඟට යාපනය 5,83,882යි 5,83,882යි ඊළඟට මන්නාරම 99,570යි 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 වවුනියා 1,72,115යි 1,72,115යි ඊළඟට මුලතිව් 92,238යි 92,238යි කිලිනොච්චිය 1,13,510යි 1,13,510යි මඩකලපුව 5,26,567යි 5,26,567යි අම්පාර 6,49,402යි 6,49,402යි ත්‍රිකුණාමලය 3,79,541යි 3,79,541යි
කුරුණෑගල 16,18,465යි 16,18,465යි පුත්තලම 7,62,396යි 7,62,396යි පුත්තලම කිව්වා ඊළඟ අනුරාධපුරය 8,60,575යි 8,60,575යි ඊළඟට පොළොන්නරුව 4,06,88යි 4,06,88යි 406.88 දැන් බලන්න ඕකේ ඔක්කොම දිස්ත්‍රික්ක ටික කියවිලාද කියලා මට හිතෙන්නේ අඩුවක් තියෙනවා රත්නපුර කෑගල්ල නෑ නේද සබරගම් පළාත නෑ නේද ඔව් සබරගම් පළාතේ දත්තපිලියමු ඊළඟට තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිස්ට් එකේ ලියලා නෑ ඔයගොල්ලෝ ඒක ලියාගන්න කෑගල්ල sorry මේ රත්නපුර කමන්නේ කෑගල්ල ලිව්වත් කමක් නෑ කෑගල්ල දත්තේ මං කියන්නම් 4,51,058යි 4,51,058යි 451.58 ඊළඟට රත්නපුර 8,15,405යි 8,15,405යි හොඳයි එහෙනම් අපි ඊළඟ කොලම් එකේ ලියමු නාගරික ජන ප්‍රතිශතය ලියමු 77.6යි 15.6යි 8.9යි 12.4යි 12.4යි ඒ කියන්නේ 12.4 දෙකක් 5.6යි 12.5යි 11.9යි 5.3යි 20.1යි 24.5යි 20.2යි ඊළඟ මුලතිව් සහ කිලිනොච්චි කියන දිස්ත්‍රික්ක දෙකේම නාගරික ජන ප්‍රතිශතය ගණනය කරලා නැහැ. ඒ දෙකට ඉරි දෙකක් ගහලා තියන්න. ඒ දෙකට ඉරි දෙකක් ගහලා තියන්න. ඒ සම්බන්ධ දත්ත නැහැ. ඊළඟට මඩකලපුව 28.7යි. අම්පාර 23.6යි. ත්‍රිකුණාමලය 22.4යි. කුරුණෑගල 1.9යි. පුත්තලම 8.8යි අනුරාධපුර 5.9යි ඊළඟට පොළොන්නරුවේ නාගරිකයන් ප්‍රතිශතය ගණනය කළා නැහැ එතනත් ඉරක් ගහලා තියන්න ඊළඟට රත්නපුර 8.6යි කෑගල්ලත් ගණනය කළා නැහැ ඒ නිසා ඉරක් ගහලා තියන්න හොඳයි දැන් බලන්න ඔය දත්ත වගු හොඳින් අධ්‍යයනය කරන්න දැන් ඔයගොල්ලන්ගේ අතේ තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමේ මුළු ජනගහනය ඒ දිස්ත්‍රික්කවල මුළු ජනගහන මට්ටම් තියෙනවා ඒ වගේම තමයි ඒ දිස්ත්‍රික්කවල නාගරික ජන ප්‍රතිශතයක් තියෙනවා දැන් ඔය ටික හොඳින් අධ්‍යයනය කරන්න මොන හරි විශේෂිත කරුණු උතෙන්දි පෙනේ අන්න ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න දත්ත වගු දිහා බලන්න විනාඩියක් දෙන්න මේ දත්ත වළංගු වෙන්නේ 2012 ජනසංගණනයට ඒකත් පහලින් ඕන්න ලියලා තියන්න 2012 ජනසංගණනයට අදාළ දත් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ විනාඩියක් බලන්න දැන් පේන්න තියෙන දේවල් මොනවද කියලා හඳුනාගත්ත කාරණා පුළුවන් නම් පැන්සලකින් පැත්තක මාක් කරගන්න ඈ මොනවද හඳුනාගත්ත දේවල් කියලා දත්ත වගු දිහා බලන්නකෝ
මොනවද අඳුරගන්න පුළුවන් දේවල්. දැන් අපි බලන්න දිස්ත්‍රික්ක 25න් අපිට පේනවා ජනගහනය වැඩි. නේද? ජනගහනය වැඩි. කොළඹ දිස්ත්‍රික්කයේම තමයි අපිට පේන්නේ 77ක් වගේ වුණ ප්‍රතිශතයක නාගරිකයන්. එහෙනම් අපිට පේන පළවෙනි දේ තමයි ශ්‍රී ලංකාවේ නාගරිකයන්ගේ අවකාශීය ව්‍යාප්තිය තුළ නැත්නම් මේ සැබෑ ලෝකයේ තියෙන තත්ත්වය බැලුවම අපිට පේන දේ තමයි අනිකුත් දිස්ත්‍රික් පරිපාලන දිස්ත්‍රික්ක අභිබවා නාගරිකයන් ඉදිරියටම ඇවිල්ලා ඉන්න දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. නේද? කොළඹ දිස්ත්‍රික්කයේ පළාතක් විදිහට ගත්තාම කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක තුන නියෝජනය කරන බස්නාහිර පළාත තමයි පළාතක් විදිහට ගත්තාම අනෙක් පළාත් 8ට වඩා ඉදිරියෙන් ඉන්නේ. නේද? අනිත් පළාත් 8ට වඩා ඉදිරියෙන් ඉන්නේ බස්නාහිර පළාත. ඒ වගේම තමයි තව කාරණයක් කියන්න පුළුවන්. මෙන්න මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ජනගහනයේ නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය ගත්තාම අපිට පේනවා බස්නාහිර මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න මුළු ජනගහනයෙන් 4න් 3ක් නැත්නම් 70%ක් වෙන්නේ නැහැ නේද? කොළඹ දිස්ත්‍රික්කයේ තුල ජීවත් වෙන මුළු ජනගහනයෙන් 4න් 3ක ජනගහනයක් නාගරික ජනසංඛ්‍යාව විදිහට වාර්තා වෙනවා. ඒ කියන්නේ 4න් 1යි කොළඹ දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය මට්ටමේලා සලකන ජනගහනය විදිහට ඉන්නේ. ඒ වගේම තමයි කොළඹ හැරුණාම සිසු දිස්ත්‍රික්ක සියල්ලේම නාගරිකයන් ප්‍රතිශතය අපිට පේනවා 15 මට්ටමක තියෙනවා. නේද? 15 මට්ටමක තියෙන්නේ. ඒ වගේම තමයි අපිට පේනවා නැගෙනහිර පළාත නියෝජනය කරන සමහර දිස්ත්‍රික්කවල නේද? මඩකලපුව, අම්පාර වගේ දිස්ත්‍රික්ක ගත්තාම ඒවේ අපිට පේනවා ඒ දිස්ත්‍රික්කවල ජීවත් වන ජනගහනයෙන් 5න් 1ක් විතර තමයි නාගරික ජනසංඛ්‍යාව විතර වාර්තා වෙන්නේ. නේද? 120ක් විතර අගයක ආසන්න අගයකනේ තියෙන්නේ. ඒ නිසා ඒ දිස්ත්‍රික්කවල අපිට පේනවා 5න් 1ක් විතර ප්‍රමාණයක් තමයි නාගරික ජනසංඛ්‍යාව විතර වාර්තා වෙන්නේ. ඊළඟට තවත් පැහැදිලිව පේන දෙයක් තමයි අපේ රටේ අඩුම නාගරීකරණයක් වාර්තා වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ. හැබැයි ඔබට දකින්න ලැබෙන්නේ නැති කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනගහන දත්තය දීලා තිබුණේ නැහැ. නේද? නමුත් ඊට පෙර වර්ෂයේ ජනසංඛ්‍යා දත්තත් එක්ක බලනකොට අපිට පේනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය 1.9ක් විතර. ඒ නිසා උතන පහළ අර ඉරක් ගහලා පිට තිබ්බනේ. එතන පහළ ලියලා තියන්නේ 1.9යි පෙර ජනසංගණනයට අනුව. పూర్වේ පැවති ජනසංගණනයට අනුව කියලා. හරි? එහෙනම් අපිට පේනවා ඔය කියන කාරණා අනුව ලංකාවේ අඩුම නාගරිකයන් ප්‍රතිශතයක් පෙන්වන කරන දිස්ත්‍රික්ක දෙකක් අපිට හම්බ වෙනවා. ඒ කුරුණෑගල සහ කෑගල්ල කියන දිස්ත්‍රික්ක දෙක. නේද? හොඳයි. එහෙමනම් අපි අවකාශීය ව්‍යාප්තිය තුළ හඳුනා ගන්න ලැබුණු කාරණා පිළිබඳව පැහැදිලි කරමු මෙහෙම. කියන්න ඉහත සඳහන් කළ දත්ත අධ්‍යයනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ නාගරීකරණයෙහි අවකාශීය ව්‍යාප්තිය කැපී පෙනෙන ලක්ෂණ කීපයක් හඳුනාගත හැකිය. කැපී පෙනෙන ලක්ෂණ කීපයක් හඳුනාගත හැකිය. එක ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක අතර නැත්නම් ශ්‍රී ලංකාව කියන කෑල්ල ඕනිම නැහැ. පරිපාලන දිස්ත්‍රික්ක අතර ඉහළම නාගරීකරණ ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම. පරිපාලන දිස්ත්‍රික්ක අතර ඉහළම නාගරීකරණ ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම.
අගයක් දාලා තියෙන වරහන් ඇතුළේ 177. 177යි. අපි ඒක ගිහිල්ලා දෙවෙනි කාරණේ හඳුනාගත්තා. මොකද්ද? කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන මුළු ජනගහනයෙන් 3/4ක්ම නාගරික බවින් කියවේ. නේද? අපි නම් ඒකත් මේක දෙවෙනි කාරණේ. එයාන කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන මුළු ජනගහනයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන මුළු ජනගහනයෙන් 4/3ක්ම නාගරික වැසියන් බව හඳුනාගත හැකිය. හොඳයි. දැන් අපිට පේනවා මේ කියන කොළඹ නගරයේ ඉන්න ජනසංඛ්‍යාවෙන් 4/3 එහෙම නැත්නම් අපි ප්‍රතිශතයක් විදිහට 77ක් නාගරික ජනසංඛ්‍යාව. එතකොට මේ නාගරික ජනසංඛ්‍යාව බෙදලා ගිහිල්ලා තියෙන ආකාරය බලනකොට අපිට පේනවා මහනගර සභා කිහිපයකට මේ බෙදී යාම මෙන්න මෙහෙමයි. කොළඹ මහනගර සභාව ගත්තාම අපිට පේනවා කොළඹ මහනගර සභාව සීමාව තුල තමයි මේ කියන නාගරික ජනගහනය 144ක්. හරි? කොළඹ මහනගර සභා සීමාව තුල තමයි මේ කියන ජනගහනය 144ක් ජීවත් වෙන්නේ. ඊළඟට 120ක ජනසංඛ්‍යාවක් කඩුවෙල නගර සභාවේ ඉන්නවා. කඩුවෙල 120ක්. ඊළඟට දෙහිවල, ඊළඟට මොරටුව, ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. මෙන්න මේ කියන මහනගර සභා ගත්තාම අපිට පේනවා මෙතෙන් දෙනකොට 15ක්, මොරටුවට එනකොට 13ක්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට එනකොට 8ක් වන පරිදි තමයි බෙදලා දීලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල ජීවත් වන මුළු ජනසංඛ්‍යාවේ මේ මුළු නාගරික ජනසංඛ්‍යාවේ දෙදී යාම ගත්තාම නගර සභා මහනගර සභා කීපයකට අනුව බෙදී ගිහිල්ලා තියෙන ආකාරය මේ විදිහට පේනවා. කොළඹ මහනගර සභාවට 144ක්, කඩුවෙල 20ක්, දෙහිවලට 15ක්, මොරටුවට 13ක්, කෝට්ටේ නගර සභාවට 8ක් විදිහට තමයි මේ බෙදී යාම සිද්ධ වෙලා තියෙන්නේ. අපි තුන්වෙනි කාරණේ විදිහට ඒක ලියමු. අංක 3 කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන මුළු ජනසංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන මුළු නාගරික ජනසංඛ්‍යාව දිස්ත්‍රික්කයේ තුල පිහිටි ප්‍රධාන මහනගර සභා කීපයකට බෙදී ඇති ආකාරය පහත සඳහන් පරිදි වේ. දැන් මේ බෝඩ් එකේ තියෙනවා පහත සඳහන් පරිදි වේ කියලා කියන එකට මෙතන ලියන්න පුළුවන්. කොළඹ නගර සභාවට කොළඹ මහනගර සභාවට 144ක්. කොළඹ කියලා ලියන්න එපා හොඳේ. කොළඹ මහනගර සභාව 144ක්. ඊළඟට කඩුවෙල මහනගර සභාව 120ක්. දෙහිවල මහනගර සභාවට 15ක්. මොරටුව මහනගර සභාවට 13ක්. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට 8ක්. හරිද මේ ලියලා ඉවරද? ලියලා ඉවරන ආතොස්සන්
දැන් මේ ටික ඔක්කොම එකතු කළාම කීයක් එනවද 100ක් එනවනේ 100ක් එනවා ඒ 100 කාටද සමාන වෙන්නේ මේකද එකතු මේ 100ක් සමාන වෙනවා මේ 100 කාටද සමාන වෙන්නේ මෙන්න මේ කියපු 4 3 ජනගහනය එහෙම නැත්නම් 177 ජනගහනය අපි කව කොළඹ නගරයේ ඉන්න ජනගහනය 2324929යි ඒකෙන් 4 3ක්ම නාගරිකයි මෙන්න නාගරික මොන මොන නාගරික සීමාවලද ඉන්නේ කියලා මෙන්න වෙන් කරලා තියෙනවා ඒ ටික එකතු කරගත්තාම 100යි හරි හතරවෙනි කාරණේට යමු හතරවෙනි කාරණේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ හැරුණු කොට සෙසු දිස්ත්‍රික්ක සියල්ලම නාගරිකකරණ ප්‍රතිශතයෙන් ඊට වඩා පහළ මට්ටමක ඉන්නවා කියන කාරණේත් අපිට වගව බැලුවම පේනවා නේද අපි ඒක ලියමු හතර කොළඹ දිස්ත්‍රික්කයේ හැරුණු කොට සෙසු දිස්ත්‍රික්ක සියල්ල කොළඹ දිස්ත්‍රික්කයේ හැරුණු කොට සෙසු දිස්ත්‍රික්ක සියල්ලම කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව නාගරිකකරණ ප්‍රතිශතයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව නාගරිකකරණ ප්‍රතිශතයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව නාගරිකකරණ ප්‍රතිශතයෙන් පහළ මට්ටම් නිරූපණය කිරීම නාගරිකකරණ ප්‍රතිශතයෙන් පහළ මට්ටම් නිරූපණය කිරීම හොඳයි එතකොට ඒ කාරණේ බලනකොට අපිට පේනවා තව දෙයක් ලංකාවේ නාගරිකකරණයේ විෂම ව්‍යාප්තියක් පේනවනේ කෑගල්ලට කුරුණෑගල්ලට යනකොට අඩු මාර්ගය ඊළඟට නැගෙනහිර පළාතේ අම්පාර මඩකල්ලපු වගේ දිස්ත්‍රික්ක වලට ගිහින් බලනකොට ඒ නගරවල ජීවත් ඒ ප්‍රදේශ දිස්ත්‍රික්ක වල ජීවත් වන ජනගහනයෙන් 5න් එකක් 120ක් විතර නාගරිකයි ඊළඟට කොළඹට එනකොට අපිට පේනවා 70 ගණන් වල නාගරිකකරණ ප්‍රතිශතයක් පෙන්නනවා නේද මේ වගේ තත්ත්වයන් තුළ අපිට පේන පොදු කාරණේ තමයි ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කවල නාගරිකකරණයේ ස්වභාවය නැත්නම් ප්‍රතිශතයන් අධ්‍යයනය කරනකොට ඒක විෂම ව්‍යාප්තියක් නිරීක්ෂණය කිරීමට අවස්ථාව තියෙනවා කියන කාරණා. අපි ලියමු මේක. ලියන්න මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමේ වශයෙන් සලකා බලන විට ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමේ වශයෙන් සලකා බලන විට නාගරීකරණේ අවකාශීය වශයෙන් විෂම ව්‍යාප්තියක් නාගරීකරණේ අවකාශීය වශයෙන් විෂම ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවයි. හයවෙනි කාරණේ අපි කියමු උතුරු පළාතේ සමහර දිස්ත්‍රික්කයි නැගෙනහිර පළාතේ සමහර දිස්ත්‍රික්කයි ගත්තාම ඒ දිස්ත්‍රික්කවල ජීවත් වන මුළු ජනගහනයෙන් 5න් එකක් විතරම නාගරික ජන සංඛ්‍යාව විදිහට වාර්තා වෙන බව නේද? අපි ලියමු උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇතැම් දිස්ත්‍රික්ක උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ ඇතැම් දිස්ත්‍රික්ක දිස්ත්‍රික්කවල මුළු ජනගහනයෙන් 5න් එකක් පමණ නාගරික ජනසංඛ්‍යාව ලෙස වාර්තා වීම 5න් එකක් පමණ නාගරික ජනසංඛ්‍යාව ලෙස වාර්තා වීම
n එකක් කියන්නේ ඕන ප්‍රතිශතය දාලා තියන 120ක් 120ක්. ඒව දිස්ත්‍රික්ක කීපයකට උදාහරණ ලියන්න බලන්න වගුවෙන් තෝරන්න බලන්න එවැනි දිස්ත්‍රික්ක කීපයක් උතුරු පළාත නියෝජනය වෙන්න ඕනේ නැගෙනහිර පළාත නියෝජනය වෙන්න ඕනේ. ඔය කියන විදිහට 120කට ආසන්න හෝ 120ක නාගරිකයන් ප්‍රතිශතයක් තියෙන්න ඕනේ. බලන්න නැගෙනහිර පළාතේ මඩකලපුව 128ක් අපි දකිනවා. අම්පාර 123ක් දකිනවා. ත්‍රිකුණාමලය 122ක් දකිනවා. ඔන්න නැගෙනහිර පළාත දිස්ත්‍රික්ක. ඊළඟට බලන්න උතුරු පළාත දිස්ත්‍රික්ක මොනවද තියෙන්නේ කියලා. යාපනය, මන්නාරම, වවුනියා වගේ දිස්ත්‍රික්ක ගත්තාම අපිට පේනවා නාගරිකයන්ගේ ඔය කියන ලක්ෂණේ පෙන්වුම් කරනවා. එහෙනම් අපි උදාහරණ ලියමු. උතුරු පළාතේ දිස්ත්‍රික්ක ටික ලියන්න. උතුරු පළාතේ යාපනයයි, මන්නාරමයි, වවුනියයි. සංඛ්‍යා දත්තත් ඕනනම් උතර ලියලා තියාගන්න. යාපනය 120.1යි. වවුනියා 120.2යි. මන්නාරම 124.5යි. ඒ උතුරු පළාතේ. ඊළඟ නැගෙනහිර පළාත දිස්ත්‍රික්ක තුනකුත් තියෙනවා. ඒකත් ලියන්න. නැගෙනහිර පළාත දිස්ත්‍රික්ක තුන මොනවද? මඩකලපුව 128.7යි. ඊළඟට අම්පාර 123.6යි. ත්‍රිකුණාමලය 122.4යි. හොඳයි. එහෙනම් අපිට ඒ කාරණේ පැහැදිලි. උතුරු සහ නැගෙනහිර කියන පළාත් දෙක ගත්තාම නාගරීකරණයෙන් අනෙක් පළාත් වලට වඩා ඉදිරියේ ඉන්න බවක් දැන් ඕකට දැනෙන්න ඕනේ. නේද? ඉදිරියෙන් ඉන්න බවක් දැනෙන්න ඕනේ. එහෙනම් අපේ රටේ නාගරීකරණයේ පැත්තෙන් ගත්තාම පළාත් අනුව ගත්තාම ප්‍රමුඛ ස්ථානයටපත් වෙන්නේ බස්නාහිර පළාත්. දෙවන තැනටපත් වෙන පළාත් දැන් ඔබට වැටහෙන්න ඕනේ. මොකද්ද පළාත්? උතුරු සහ නැගෙනහිර පළාත්. නේද? උතුරු සහ නැගෙනහිර පළාත් තමයි පිළිවිලි නාගරීකරණය සම්බන්ධයෙන් ඉදිරියට පත් වෙලා තියෙන්නේ. අපි ඒ කාරණේ ලියමු ඊළඟට. 6 හෝ 7. පළාත් අනුව සලකා බලන විට නාගරීකරණයෙන් ප්‍රමුඛ ස්ථානයට බස්නාහිර පළාත. නාගරීකරණයෙන් ප්‍රමුඛ ස්ථානයට බස්නාහිර පළාත. නාගරීකරණයෙන් ප්‍රමුඛ ස්ථානයට බස්නාහිර පළාත පත්වන විට දෙවන හා තෙවන ස්ථානවලට පත්වන්නේ නැගෙනහිර පළාත සහ උතුරු පළාතයි. නැගෙනහිර පළාත සහ උතුරු පළාතයි. හොඳයි. එහෙනම් ඔන්න අපි කාරණා කීපයක් කතා කළා. තව අපි කතා බහ කරපු එක කාරණයක් ලියුවෙත් නේද? අඩුම නාගරිකයන්ක් දක්වලා ලැබෙන දිස්ත්‍රික්ක දෙකක් තියෙනවනේ. 1.1.9ක වගේ නාගරිකයන් ප්‍රතිශතයක් තියෙන දිස්ත්‍රික්ක දෙක කවුද? කුරුණෑගල සහ කෑගල්ල. අපි ඒක ලියමු. අවසාන කාරණේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතර අඩුම නාගරීකරණ ප්‍රතිශතය වන සියයට 1.9ක නාගරීකරණ ප්‍රතිශතය 1.9ක නාගරීකරණ ප්‍රතිශතය කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වීම. හොඳයි. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය කාලීනව සහ අවකාශීව. නේද? කාලීනව මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ අපි ගිසතේ කතා කළා. අද කතා කළා අපි අවකාශී වශයෙන් මේ නාගරීකරණයේ සමතුලිත බවක් පේන්නේ නැහැ. පළාත් අනුව ගත්තත්, දිස්ත්‍රික්ක අනුව ගත්තත් අපිට පේන්නේ විෂම ව්‍යාප්තියක්. ඒ තුල හඳුනා ගන්න ලැබෙන විශේෂ කාරණාත් අපි කතා බහ කළා. එහෙනම් කරුණු 6ක් 7ක් වගේ ප්‍රමාණයක් අපි මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. හොඳයි අපි එවනම් අලුත් මාතෘකාවකට යමු. ශ්‍රී ලංකාවේ නාගරීකරණ
ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රවණතා සහ විවාදිත. ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත ප්‍රවණතා සහ විවාදිත. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ සම්බන්ධ විවාදිත සහ ප්‍රවණතා. එහෙම නැත්නම් ප්‍රවණතා සහ විවාදිත. හොඳයි. දැන් අපි ලෝකයේ නාගරීකරණය සම්බන්ධයෙන් ප්‍රවණතා සහ විවාදිත කතා කරන්නේ. ප්‍රවණතා කියන වචනේ තේරුම ඔබ දන්නවා. නාගරීකරණය කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අතීතයේ පැවති ස්වභාවයයි වර්තමානයේ පවතින තත්ත්වයේ සංසන්දනය කරනකොට හඳුනා ගන්න ලැබෙන ඉතා නොදැක්ක නමුත් වර්තමානයේ දකින්න ලැබෙන අලුත් දේවල් නේද ප්‍රවණතා කියලා කියන්නේ. එතකොට විවාදිත කියලා කියන්නේ මේ නාගරීකරණය කියන අඛණ්ඩ ක්‍රියාවලිය තුළ ඒ අදාළ ක්‍රියාදාමයේ සිද්ධ වෙන ප්‍රදේශවල මේ වෙනකොට සිදු වෙමින් තියෙන ඒ වගේම මේවා මේ වෙනකොට ජන සමාජය තුළ දැඩි කතා බහට ලක්වන විසඳුමක් නිශ්චිතව ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයන්ට තමයි අපි කියන්නේ මොනවා කියලා විවාදිත කියලා. නේද? විවාදිත කියලා. එතකොට ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය අපි අධ්‍යයනය කළා. මට්ටම් ලක්ෂණ කතා කළා. එතකොට අපිට පේනවා මේ ලංකාවේ සිද්ධ වෙන නාගරීකරණය තුල විවිධ වූ විවාදිත සහ ප්‍රවණතා හඳුනා ගන්න හැකියාව තියෙනවා. මොනවද මේ හඳුනා ගන්න ලැබෙන විවාදිත? දැන් ඔබ මෙතෙක් කතා බහ කරපු දේවල් ප්‍රයෝජනට ගන්න වෙනවා. නේද? දැන් අපි ලක්ෂණ ගැන කතා කළා, මට්ටම් ගැන කතා කළා, ශේෂ්ත්‍ර දෙකක් සම්බන්ධ කරගෙන. මොකද්ද? අවකාශීය මේ සැබෑ ලෝකයේ නාගරීකරණයේ පේන විදිය බැලුවා. ඊළඟට කාලයට අනුව කොහොමද නාගරීකරණය වෙනස් වෙලා තියෙන්නේ බැලුවා. දැන් ওই කාරණා බලනකොට විවාදිත කීපයක් අපිට හම්බ වෙනවා. පොඩ්ඩක් මතක් කරලා බලන්න මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපේ රටේ නාගරීකරණයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වෙනකොට කතා බහේ තියෙන. නමුත් ඒකට නිශ්චිත විසඳුමක් ගැටලුවක් නම් ඒකට විසඳුමක් තියෙන්නේ නේද? නිශ්චිත විසඳුමක් කියලා දෙන්න බැරි එහෙම දේවල් තියෙනවා. ඒක තමයි විවාදිත කියන්නේ. හිතලා බලන්න මොනවද කියලා පොඩ්ඩක් කියන්න බලන්න උත්සාහ කරන්න. මම මෙහෙම කාරණයක් පැහැදිලි කරලා දෙන්නම් වටපිටාව විදිහට. අපි දන්නවා 1987 වෙනකම්ම අපේ රටේ නගරයක් කියලා පිළිගත්තේ එක්ක මහනගර සභාව. එහෙම නැත්නම් නගර සභාවක්. එහෙම නැත්නම් සුළු නගර සභාවක් වගේ පාලනය කරන ප්‍රදේශවල තියෙන ජනාවාස. නේද? එහෙම තමයි නගරයක් කියලා පිළිගන්නේ. ඒ නිසා අපි දැක්කා 1981 වෙනකොට අපේ රටේ නගර 134ක් තිබුණා. 134ක් තිබුණා. හැබැයි ඒ පස්සේ 81 ජනසංඛ්‍යාවෙන් පස්සේ මේ සංඛ්‍යාව අද වෙනකොට 64ක් දක්වා අඩු වෙලා. ඒ හේතුවක් ඔබ දන්නවා සුළු නගර සභාව මගින් පාලනය වන ප්‍රදේශවල තිබිච්ච ජනාවාස නගර විදිහට සලකන්න බෑ කියන තීරණයට ආවා. නේද? ඔන්න උතන විවාදිතයක් ගොඩනැගිලා තියෙනවා. විවාදිතයක් ගොඩනැගිලා තියෙනවා. නේද? මේ නිසා අපිට පේනවා ලංකාවේ සංඛ්‍යාත්මක නගර ප්‍රමාණය පහත වැල්ලා. ඒ කියන්නේ අපේ රටේ නාගරිකයන්ගේ ප්‍රතිශතයටත් ඒක බලපානවා. නේද? ප්‍රතිශතයටත් ඒක බලපාන්න ඉපේ. එතෙන්දි මතකද කිව්වා වර්තමානයේ නාගරිකයන්ගේ ප්‍රතිශතය ලංකාවේ 18.1ක් වගේ මට්ටමක තියෙනවා. නේද? 18.1ක් වගේ මට්ටමක තියෙන. ඒ වගේම ලෝකයේ නාගරිකයන්ගේ අඩුම රටවල් 10 ASEAN අපි ඉන්නවා. ලෝකයේ නාගරිකයන්ගෙන් අඩුම රටවල් 10 ASEAN ශ්‍රී ලංකාවේ ඉන්නවා 7 වෙනි තැනේ. නේද? එතකොට මෙතෙන්දි කතාවක් කියනවා මේ තියෙන්නේ ඇත්තටම අපේ රටේ පවතින සැබෑ නාගරිකයන් අගය කියවෙන මේ தත්ත්වයේ දර්ශකය නෙමෙයි කියලා කියන්නේ. නේද? මේක මේ විදිහට පෙන්නුවට අපේ රටේ නාගරිකයන් මීට වඩා වෙනස් කියලා තමයි බොහෝ අය කියන්නේ. නේද? එතෙන්දි කියලා තියෙනවා මතකද? අපේ රටේ ඇත්තම නාගරිකයන් ප්‍රතිශතය බැලුවොත් 48.8ක් විතර වූ ප්‍රතිශතයක් තියෙන්න ඕනේ කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. ඒ නිසා මෙතෙන්දි කියනවා මතකද අපේ රටේ සැඟවුණු නාගරිකයන්ක් තියෙනවා. ඇයි මේ නාගරිකයන් හැංගිලා තියෙන්නේ? අපි අර පරිපාලනමය වශයෙන් සලකා බලපු මහනගර සභා, නගර සභා, සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවලදී විච ජනාවාස නගර කියලා සැලකුවේ නේද? හැබැයි අපි එතෙන්දි තීරණයකට ආවා සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල තිබිච්ච ඒ වෙනකොට නගර කියලා පිළිගත්ත සියල්ල අයින් කරමු කියලා. අන්නේ ප්‍රතිපත්තිමය තීරණයට පැමිණීමත් සමග තමයි අපේ රටේ තිබිච්ච නාගරිකයන්ගේ වේගයෙන් පහළට වැල්ලා තියෙන්නේ නේද? ඒ නිසා බොහෝ අය කියන්නේ අපේ රටේ සංගවුන් නාගරිකයන්ක් තියෙනවා. ඔන්න පළවෙනි ප්‍රධාන විවාදිතේ අපේ රටේ. ඒ නිසා බොහෝ අය දැන් කියනවා ඊළඟ විවාදිතේ තමයි බොහෝ අය කියනවා සැබෑ නාගරිකයන් මට්ටම හෙලි කරගත හැකි ආකාරයේ දර්ශක භාවිත කරමින් ලංකාවේ නාගරිකයන්නේ සොයා බලන්න ඕනේ කියලා කියන්නේ. හරි? නියම නාගරිකයන් මට්ටම හෙලි කරගන්න පුළුවන් වන විදිහේ දර්ශක භාවිතා කරලා අපේ රටේ සැබෑ නාගරිකයන් හෙලි කරගත යුතුයි කියලා තමයි බොහෝ අය කියන්නේ.
හරි එහෙනම් ඔන්න විවාදිත කීපයක් දැන් කතා වුණා. එකක් තමයි සැබෑ නාගරිකයන් මට්ටම ඉහළ නොවි. ඒ කියන්නේ කව විදිහකට කිව්වොත් සැඟවුණු නාගරිකයන්ක් ලංකාවේ නිරූපණය වීම. දෙවෙනි කාරණේ කිව්වා අපි මේ සැඟවුණු නාගරිකයන්ගේ නියම විදිහට එළියට ගන්න හඳුනා ගන්න නියම දර්ශක භාවිතා කරන්න ඕනේ අපි එතෙන්දී පරිපාලන කාර්යයට වහල් වෙලා ඒ පරිපාලන කටයුතු යොදාගෙන කරන නිර්ණායක වෙනස් කරලා සැබෑ නාගරිකයන් තත්ත්වයේ විදිහට කරගත යුතුයි කියන කාරණේ තමයි දෙවෙනි විවාදිත කාටපත් වෙලා. ඒස අපි ඉස්සෙල්ලා විවාදිත දෙකක් දැන් කතා කරන්නේ. ඒවට එන්න පෙර මෙහෙම කියමු. ප්‍රවණතා කියන්නේ මොකක්ද විවාදිත කියන්නේ මොකක්ද කියලා පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉන්න. ලියන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ සභාවේ අධ්‍යයනය කරන විට අතීතයේ පැවති තත්ත්වය සහ වර්තමානයේ පවතින තත්ත්වය සංසන්දනාත්මකව අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි අලුත් දෑ නාගරීකරණ ප්‍රවණතා නමින් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලිය තුළ නිර්මාණය වෙමින් තිබෙන සහ නිර්මාණය වූ ජන සමාජය තුළ දැඩි කතාබහකට භාජනය වන තත්ත්වයන් නාගරීකරණ විවාදිත යන්නේ අදහස් කරයි. හොඳයි එහෙනම් අපි මේ දෙක වෙන් කරගන්නේ නැතුව පොදුවේ කතා බහ කරන්න හදන්නේ. එතකොට ඔබට විවාදිත ටික තෝරා බේරා ගැනීම පිළිබඳ ගැටලුවක් ඇති වෙන්න දන්නේ නැහැ. නමුත් දැන් කාරණා දෙක පැහැදිලි කරලා තියෙනවනේ වෙන වෙනම ප්‍රවණතා කියන්නේ මොකද්ද? කාලයක් සමග සිදුවෙච්ච වෙනස්කම් තුල හඳුනා ගන්න ලැබෙන අලුත් දේවල්. විවාදිතයක් කියලා කියන ඊට වඩා වෙනස් දෙයක්. නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් කියලා දාන්නත් බැරි ජන සමාජය තුල කතා බහ වෙන වැදගත් තත්ත්වයන් තමයි අපි විවාදිත කියලා සලකන්නේ. හරි ඒ පැහැදිලි කිරීම තියෙන නිසා පොදුවේ මේ දේවල් කතා බහ කරනවා. අපි හඳුනාගත්ත පළවෙනි විවාදිතය අපි ලියමු. ශ්‍රී ලංකාව තුළ සැඟවුණු නාගරීකරණයක් දක්නට ලැබීම. 1. ශ්‍රී ලංකාව තුළ සැඟවුණු නාගරීකරණයක් දක්නට ලැබීම. අපි ඒක පැහැදිලි කරමු පොඩ්ඩක්. ලියන්න.
පරිපාලනමය වශයෙන් මහනගර සභා සීමාවන්ට යටත් පරිපාලනමය වශයෙන් මහනගර සභා නගර සභා සීමාවන්ට යටත් ප්‍රදේශවල පවතින ජනාවාස පමණක් නගර ලෙස හඳුනා ගැනීමට කටයුතු කරන නිසා ශ්‍රී ලංකාවේ සැබෑ නාගරීකරණය හෙළි නොවන බව මෙයින් අදහස් කෙරේ. බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය 48.8ක් විය යුතු බවයි. 48.8ක් විය යුතු බවයි. නමුත් දැනට සලකා බැලෙන දර්ශක අනුව හෙළිවන නාගරීකරණ ප්‍රතිශතය 18.1ක් පමණ වේ. 18.1ක් පමණ වේ. නැත්නම් 18ක් පමණ වේ. මීට හේතුව ලෙස ඔවුන් දකින්නේ එදා 1987න් පසුව නගර නිර්වචනයට යොදා ගන්නා වූ මිනුම් දඬු වෙනස් කිරීමයි. හොඳයි, දෙවෙනි කාරණේ තමයි දැන් කියන්නේ සංගම් නාගරිකත්වයක් ලංකාවේ තියෙනවා. ඔක පළවෙනි විවාදිතය. දෙවෙනි එක තමයි ඒගොල්ලොම කියනවා, ওই විචාරකයෝම කියන නාගරිකත්ව සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අයම කියනවා හොඳ නිර්ණායක පාවිච්චි කරලා මේ මත හොඳ දර්ශක භාවිතා කරලා ලංකාවේ සැබෑ නාගරිකත්ව මට්ටම හෙළි කර ගැනීමට කටයුතු කළ යුතුයි කියන කාරණය. ඒක විස්තර කරන්න දෙයක් නෑ, අපි කරුණක් විදිහට ලියමු. අංක 2 යන පරිපාලන මිනුම් දඬු වලට සීමා නොවි ශ්‍රී ලංකාවේ සැබෑ නාගරීකරණ මට්ටම හඳුනා ගැනීමට
සුදුසු දර්ශක භාවිත කරමින් සැබෑ නාගරීකරණ මට්ටම හෙළි කරගත යුතු බව. සැබෑ නාගරීකරණ මට්ටම හෙළි කරගත යුතු බව. හොඳයි ඊළඟට තවත් අපේ රටේ තියෙන විවාදිතයක් තමයි ඔය කියන කාරණේම නිසා. ඒ කියන්නේ ඔය පරිපාලන කාර්යයේ පමණක් සැලකිලිට අරගෙන අපේ රටේ නගර හඳුනා ගැනීමට කටයුතු කරන නිසා නියම විදියට සමහර නාගරික ප්‍රදේශ වල නාගරික ජනසංඛ්‍යාව විදියට ඇතුළත් වෙලා ඇස්තමේන්තුගත වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තාම හෝමාගම ඊළඟට බේරුවල වගේ ප්‍රදේශ අදටත් තියෙන්නේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ විදියට. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ. හරි? හැබැයි අද අපිට සැබෑ ලෝකෙ ගිහිල්ලා මේ කියන දේවල් මේ කියන ප්‍රදේශ නිරීක්ෂණය කරනකොට පේනවා අර ප්‍රධාන නාගරික කලාපවල තියෙන නාගරික ලක්ෂණ සියල්ලම තියෙනවා. ඇත්තටම අද ගිහිල්ලා බැලුවොත් මේවට ග්‍රාමීය ප්‍රදේශ කියන්න බෑ. දැන් හැබැයි අපේ රටේ අපි පාවිච්චි කරන මිනුම් දණ්ඩ අනුව ඒ මිනුම් දණ්ඩට වහල් වෙලා බැලුවොත් මේ දෙකම යන්නේ ග්‍රාමීය ජන අවස්ථාවට. හැබැයි ඇත්තම ලෝකෙ ගිහිල්ලා අපි බැලුවොත් මේ දෙකේ පේන්නේ ග්‍රාමීය මට්ට බවක් නෙවෙයි. මේ දෙකේම පේන්නේ අපේ නාගරික ලක්ෂණ පෙන්වුම් කරනවා. ඒ නිසා මේවා පැහැදිලිවම නාගරික බව පේනවා. සැබෑ ලෝකෙ ගිහිල්ලා බැලුවම. හැබැයි අර පාවිත කරන නිර්ණායකයන් නිසා පරිපාලන මිනුම් දණ්ඩ නිසා මේවා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කියලා අත්හරින්න වෙලා තියෙනවා. එතකොට අපේ රටේ නියම නාගරීකරණය අස්තමේන්තුගත වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙනවා. නේද? නියම නාගරීකරණය අස්තමේන්තුගත වෙන්නේ නැහැ. ඇයි? පරිපාලනකාර කියන මිනුම් දණ්ඩට පමණක් සීමා වෙලා සමහර නාගරික ලක්ෂණ පෙන්눔 කරන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ නාගරික මට්ටමින් ඉවත් කරලා තියෙනවා. නේද? නාගරික මට්ටමේ ඉවත් කරලා තිනවා නැත්නම් නාගරික ජන ආවාස ලෙස නොසලකා ඉඳලා තියෙනවා. ඒ නිසා නියම නාගරිකරණයක් අපේ රටේ අස්තමේන්තු වෙන්නේ නැහැ කියන ගැටලුවක් තියෙනවා. විවාදිතයක් තියෙනවා. අපි ඒක ලියමු තුන්වෙනි එකට. ලියන්න භාවිත කරන පරිපාලන කාර්ය නම් මිනුම් දණ්ඩ නිසා භාවිත කරන පරිපාලන කාර්ය නම් මිනුම් දණ්ඩ නිසා ශ්‍රී ලංකාවේ සැබෑ නාගරීකරණය නිසි පරිදි ඇස්තමේන්තුගත නොවීම. ශ්‍රී ලංකාවේ සැබෑ නාගරීකරණය නිසි පරිදි ඇස්තමේන්තුගත නොවීම. සැබෑ නාගරීකරණය නිසි පරිදි ඇස්තමේන්තුගත නොවීම. අපි ඒක පැහැදිලි කරලා දෙමු පහලින්. කියන්න ශ්‍රී ලංකාව මේ වන විට මහානගර සභා සහ සුළු නගර සභා මගින් පාලනය වන ශ්‍රී ලංකාව මේ වන විට මහානගර සභා සහ සුළු නගර සභා මගින් පාලනය වන මහානගර සභා සහ සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල ජනාවාස පමණක් නාගරික ජනාවාස ලෙස සැලකීම සිදුවේ. මේ නිසා සැබෑ ලෝකයේදී
පැහැදිලිව නාගරික ලක්ෂණ පෙන්눔 කරන ඇතැම් ජනාවාස පැහැදිලිව නාගරික ලක්ෂණ පෙන්눔 කරන ඇතැම් ජනාවාස නාගරික ජනාවාස ලෙස නම් කිරීමට නාගරික ජනාවාස ලෙස නම් කිරීමට අවස්ථාවක් ලැබී නැත අවස්ථාවක් ලැබී නැත ඒ නිසා ශ්‍රී ලංකාවේ නියම නාගරීකරණය ඒ නිසා ශ්‍රී ලංකාවේ නියම නාගරීකරණය ඇස්තමයන්තුගත වීමක් සිදු නොවන බව නියම නාගරීකරණය ඇස්තමයන්තුගත වීමක් සිදු නොවන බව මෙයින් කියවේ උදාහරණ හෝමාගම බේරුවල වැනි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ පැහැදිලිව නාගරික ලක්ෂණ පෙන්눔 කළත් පැහැදිලිව නාගරික ජනාවාසවල ලක්ෂණ පෙන්눔 කළත් පරිපාලනමය මිනුම් දණ්ඩ නිසා ඒවා නාගරික ජනාවාස ලෙස නොසැලකීම හොඳයි තවත් නාගරීකරණය සම්බන්ධයෙන් විවාදිත අපිට කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ අපි හඳුනා ගන්න ලැබෙන ප්‍රධාන නාගරීකරණ විවාදිත තුනක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ නේද නියම නාගරීකරණ මට්ටම හිල් නොවීම ඒ වගේම මේ නියම නාගරීකරණ මට්ටම හිලි කරගන්න අවශ්‍ය කරන පසුබිම හදා ගන්න ඕනේ කියලා කියන එක දෙවෙනි කාරණේ අපි කතා කළා තුන්වෙනි කාරණේ අපි කිව්වා සමහර ප්‍රදේශ නාගරික ලක්ෂණ පෙන්වුම් කළත් ඒවා නාගරිකයට සලකන්නේ නැහැ ඒ නිසා ඒවා නාගරික ජන සංඛ්‍යා ඇස්තමේන්තුගත කිරීමේදී බැහැර වෙලා තියෙනවා නේද ඉවත් වෙලා තියෙනවා අර පරිපාලනයේ මිනුම් දණ්ඩ භාවිත කිරීම නිසා එහෙනම් ඒකත් විවාදිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දැන් මේවට නිශ්චිත විසඳුම් අපිට ඉදිරිපත් කරන්න බෑනේ මෙන්න මේක කරන්න ඕන කියන කාරණේ නේද එතකොට එවැනි තත්ත්වයන් තමයි අපි විවාදිත කොටේ දැම්මේ ඊළඟ අපිට පේනවා අපේ රටේ මේ නාගරිකරණයේ විවාදිත ප්‍රවණතා ගැන කතා කරනකොට ප්‍රධාන පළාතවල බස්නාහිර පළාත තුල සිදුවන නාගරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් සෙසු පළාත්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේනවා බස්නාහිර පළාතත් එක්ක බලනකොට අනෙක් පළාත්වල නාගරීකරණ ක්‍රියාවලිය ලොකු වෙනස්කම් පෙන්වුම් කරනවා. නේද? මේ දෙක අතර නාගරීකරණයේ විෂමතාවන් දැඩිව නිරූපණය කිරීමක් අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න ඒකත් අපි උදේට ලියමු. ඊළඟ කාරණේ 4. බස්නාහිර පළාතේ නාගරීකරණ ක්‍රියාවලිය සමග සසඳන විට බස්නාහිර පළාතේ නාගරීකරණ ක්‍රියාවලිය සමග සසඳන විට සෙසු පළාත්වල නාගරීකරණ ක්‍රියාවලිය බස්නාහිර පළාතේ නාගරීකරණ ක්‍රියාවලිය සමග සසඳන විට සෙසු පළාත්වල නාගරීකරණ ක්‍රියාවලියේ
දැඩි විෂමතාවන් දක්නට ලැබීම. දැඩි විෂමතාවන් දක්නට ලැබීම. හොඳයි ඊළඟට අනිත් දේ තමයි අපිට පේනවා බස්නාහිර පළාත හැරුණුකොට නාගරිකයන් මට්ටම අනුව ගත්තාම දෙවන තැනටපත් වෙනවා අපි කලින් කිව්වා වගේ උතුරු හා නැගෙනහිර පළාත්. අපි ඒක ලියමු. ඊළඟ කාරණේ. බස්නාහිර පළාත හැරුණුකොට නාගරීකරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත හැරුණුකොට නාගරීකරණය සම්බන්ධයෙන් උතුරු හා නැගෙනහිර පළාත් උතුරු හා නැගෙනහිර පළාත් දෙවන ස්ථානයට පත්වීම. දෙවන ස්ථානයට පත්වීම. ඒ වගේම තමයි අපේ රටේ හඳුනා ගන්න පුළුවන් නාගරිකයන්ගේ සම්බන්ධ ප්‍රවණතා විවාදිත තුර තව දෙයක් තමයි ප්‍රවණතාවක් කොළඹ ප්‍රධාන කොටක බස්නාහිර පළාත තුල නව නාගරික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා නේද? නව නාගරික සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. ඔබට අහන්න දකින්න ලැබෙන ඇති කොළඹ පුරවර සැලැස්ම නේද? කොළඹ පුරවර සැලැස්ම කියන එක ඊටාම වැදගත් දෙයක්. එතකොට අපිට ඒ කාරණයක් පේනවා. දැන් බස්නාහිර පළාත ප්‍රමුඛ කරගෙන මේ කියන මහා නාගරික සැලසුම් එහෙම තමයි නව නාගරික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණාට අනෙක් පළාත්වල මෙවැනි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙතෙන්දී විශේෂ කාරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අපි ඊළඟ කරුණට අංකය දාන්න ඊළඟට පිළිවෙලේ ලියන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොටගත් බස්නාහිර පළාතේ. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොටගත් බස්නාහිර පළාතේ නැත්නම් පළාත තුල නව නාගරික සංවර්ධන ක්‍රියාදාමයන් දියත් වීම. නව නාගරික සංවර්ධන ක්‍රියාදාමයන් දියත් වීම. නව නාගරික සංවර්ධන ක්‍රියාදාමයන් දියත් වීම. උදාහරණයක් ලියන්න පුළුවන් කොළඹ පුරවර සැලැස්ම ක්‍රියාත්මක වීම. කොළඹ පුරවර සැලැස්ම මේක සංවර්ධන වැඩසටහන. කොළඹ පුරවර සැලැස්ම. හොඳයි ඊළඟට අපේ රටේ තියෙන තවත් නාගරීකරණ ප්‍රවණතාවයක් තමයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ අගනගරයේ වෙච්ච පරිපාලනමය අගනගරේ නම් අපි දන්නවා ශ්‍රී ජයවර්ධන ප්‍රකෝට්ටේ වෙළඳ අගනගරේ ගත්තාම අපි දන්නවා කොළඹ නේද? එතකොට මෙන්න මේ කොළඹ නගරය අපි දන්නවා නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා පුරවරයක ලක්ෂණ පෙන්වන්න කරන්න පටන් ගන්නවා. එහෙනම් අපි කලින් ලෝකේ නාගරිකයන් ගැන කතා කරපු වෙලාවේ පුරවරයක් කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. නේද? සීඝ්‍රයෙන් වර්ධනය වන හර න්‍යෂ්ටියක් තියෙන පුරවරයක. මෙන්න ඒක. නේද? මෙන්න හර න්‍යෂ්ටිය. ඊට වටේ තියෙනවා උපනාගරික කලාපය. ඊටත් පිටින් තියෙනවා ගැමි නාගරික කලාපය. මෙන්න උපනාගරික කලාපය තුළ තියෙන නගර මේ කුඩා නගර ගැමිණික කලාපයේ තියෙන නගර. නේද? ගැමිණික කලාපය තුළ කුඩා නගර. මේවා සෑම එකක්ම සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා මේවා සමග නේද සමීප සම්බන්ධතා ජාලයක් මේ හැම එකක් එක්කම ගොඩනැගිලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයේ නාගරික ඒකකයට තමයි මේ පුරවරය. මේ කොළඹත් දැන් මේ ලක්ෂණ පෙන්වන්න කරනවා. කවුද කියන්නේ? නාගරික සංවර්ධන අධිකාරිය. කොළඹ හර කලාපයේ විදිහට ඊට පිටතින් පීටි උපනාගරික කලාපයකුත් ඊට පිටතින් පීටි ගැමි නාගරික කලාපයකුත් නිර්මාණය වෙලා කොළඹ පුරවරයක් බවට පත් වෙනවා කියලා UDA එක නැත්නම් නාගරික සංවර්ධන අධිකාරිය කියනවා. ඒකට සීමාව නිර්ණය කරලා තියෙනවා මේකේ සම්පූර්ණ බස්නාහිර පළාත. පළාත ගත්තා ඔන්නෝමනේ පිළිලා තියෙන්නේ නේද? පළාතේ පීඩිය මේ වගේ. මෙන්න ගම්පා, මෙන්න කොළඹ, මෙන්න කළුතර. එතන මෙන්න මේ කියන දිස්ත්‍රික්ක තුනම අයිති සීමාව තමයි ඒගොල්ලෝ නිර්ණය කරලා තියෙන්නේ කොළඹ පුරවරය කියලා.
එහෙනම් මොන අපේ රටේ තියෙන නාගරිකයන් සම්බන්ධ ඉතා වැදගත් ප්‍රවණතාවයක්. අපි ලියමු ඒක. අංක දාගන්න කීයද කියලා මට පිළිවෙල මතක නැහැ. ඊළඟ අංකය කොළඹ පුරවරයක ලක්ෂණ පෙන්눔 කිරීම. කොළඹ පුරවරයක ලක්ෂණ පෙන්눔 කිරීම. කොළඹ පුරවරයක ලක්ෂණ පෙන්눔 කිරීම. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ලියමු. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන ආකාරයට නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන ආකාරයට කොළඹ හර නගරය වටා කොළඹ හර නගරය වටා කොළඹ හර නගරය වටා උපනාගරික කලාපයක් නිර්මාණය වෙමින් උපනාගරික කලාපයක් නිර්මාණය වෙමින් ඊට පිටතින් පිහිටි ගැමිරික කලාපයක්ද වර්ධනය වී නැත්නම් නිර්මාණය වී කොළඹ පුරවරයක් නිර්මාණය වන බව පෙන්වා දෙන අතර කොළඹ පුරවරයක් නිර්මාණය වන බව පෙන්වා දෙන අතර ගම්පහ කොළඹ කළුතර යන දිස්ත්‍රික්ක තුනම කොළඹ පුරවරයට අයත් බව ඔවුන් නිර්ණය කොට තිබේ. නැත්නම් නාගරික සංවර්ධන අධිකාරිය නිර්ණය කොට තිබේ. හොඳයි. ඊළඟට ළමයි අපේ රටේ තියෙන තවත් නාගරිකයන් ප්‍රවණතාවයක් තමයි ඔබ දන්නවා 87න් පස්සේ අපේ රටේ නාගරිකයන් ප්‍රතිශතය 15 වෙනවනේ. හැබැයි 15 වෙනකට මොකද අපි නාගරිකයන් සම්බන්ධයෙන් දත්ත ඉදිරිපත් කරපු වගේ බලන්න 2001 වෙනකොට 13%ක වගේ නාගරිකයන් ප්‍රතිශතයක් තමයි තිබුණේ. හැබැයි අපි ඒක දැක්කා 2012 වෙනකොට 18%ක් වගේ මට්ටමකට වර්ධනය වෙලා. එහෙනම් අපිට පේනවා අර මිනුම් දන්න වෙනස් කළාට පස්සේ කාලීනව ලංකාවේ නාගරීකරණයේ කිසියම් වූ සැලකිය යුතු වර්ධනයක් වෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා නේද? එහෙනම් අපි ඊළඟට ඒ කාරණේ ලියමු. දැන් 2001න් පසු ශ්‍රී ලංකාව තුල 2001න් පසු ශ්‍රී ලංකාව තුල නාගරීකරණ ප්‍රතිශතයේ කාලීන වර්ධනයක් පෙන්눔 කිරීම දැන් මට පොඩ්ඩක් කියන්න බලන්න මේ මේකට උදාහරණයක් ලියලෙමු. උදාහරණයක් කියන්නේ 2001 දී නාගරිකයන් ප්‍රතිශතය 13යි 2012 වෙනකොට 18යි. කාලීන වර්ධනයක් පෙන්වන්න කිරීම කිව්වා. උදාහරණ දෙකක් ලිව්වා 2001 13යි 2012 දී 18යි. පොඩ්ඩක් මට කියන්න මේ කීවෙනි අංකයද අපි ලිව්වේ? විවාදිත ප්‍රවණතා ලැයිස්තුවේ කීවෙනි අංකයද මේ ලියන්නේ? 8 ලිව්වේ සර්. 8 නේද?
හරි ඊළඟට නවවෙනි එක තමයි අපි දන්නවා 2009 දී අපේ රටේ පැවති වාර්ගික අර්බුදයට ස්ථිර පිළියමක් විසඳුමක් ලැබුණා නේද ස්ථිර පිළියමක් විසඳුමක් ලැබුණා යුද්ධය අවසන් වෙලා උතුරු නැගෙනහිර පළාත් දෙකේ සාමකාමී වාතාවරණයක් ඇති වුණා මෙන්න මේ සාමකාමී වාතාවරණයෙන් පස්සේ මේ යුද්ධය අවසන් වීමත් එක්ක ඇති වුණු සාමකාමී වාතාවරණයත් සමග උතුරු නැගෙනහිර පළාත් දෙකේ නගරවලට ජනසංඛ්‍යාව විශාල වශයෙන් ඒකරාශී වෙන්න පටන් ගත්තා. අපි දන්නවා අපේ රටේ නැවත පදිංචි කිරීම සඳහා වූ දෙපාර්තමේන්තුවක් පවා පිහිටවලා අර යුද්ධයෙන් මුදාගත්ත ප්‍රදේශවල මුල් ගම්බිම්වල අයිතිකාරීන්ට ඒ කියන්නේ ගම්බිම්වල ඉඩකඩම් හිමි පුද්ගලයන්ට ඒ අදාළ පුද්ගලයෝ හොයලා ඒ ප්‍රදේශවල නැවත පදිංචි කිරීම කටයුතු කළා. දෙසිය පරිදි රජය මැදිහත් වෙලා කළා. ඒ නිසා අපිට පේනවා උතුරු නැගෙනහිර පළාත් දෙකේ නගරවල ජනසංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන්න කරනවා 2009 පස්සේ. නේද? 2009 පස්සේ සමහරවිට රට අතහැරලා ගියපු යුද්ධය නිසා රට අතහැරලා ගියපු පිරිස් පවා නැවත සාමකාමී වාතාවරණයක් මේ ප්‍රදේශවල ඇති වුණාට පස්සේ නගර කරා පැමිණෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ හිටපු සමහර උතුරට නැගෙනහිරට මේ උතුරට නැගෙනහිරට සීමා වෙච්ච දිස්ත්‍රික්කවල සමහර වැසියෝ උතුරු නැගෙනහිර පළාත්වල මේ අලුතෙන් ඉදිබන නගරවල සංවර්ධන ව්‍යාපෘති හරහා පිබිදෙන නව නගරවල පදිංචි සඳහා සංක්‍රමණය වීමකුත් සිදු වුණා. මෙන්න මේ කාරණා හරහා අපිට පේන උතුරු නැගෙනහිර පළාත් දෙකේ නගරවල ජනසංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන්න කරනවා. එහෙනම් අපි ලියමු නම් 8 වෙනි කාරණේ. 8. ඉතින් යන යුද්ධයෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ නැවත පදිංචි කරවීම නාගරික සංවර්ධන වැඩසටහන් යනාදිය නිසා එම පළාත් දෙකෙහි නගරවල නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය වර්ධනය වීමක් සිදුව තිබේ. නැත්නම් වර්ධනය වීමක් සිදුව තිබේ. හොඳයි. දැන් අපේ රටේ ඊළඟ කාරණේ තමයි මේ නාගරිකයන් ප්‍රවණතා ගැන කතා කරනකොට අපි කිව්වා 1981 ජනසංඛ්‍යාන වාර්තාව කිව්වලු නගර විදියට පිළිගන්නේ 134ක් තිබුණා කියලා. හැබැයි අපි කිව්වා 1987 ඇති වෙච්ච ප්‍රශ්නෙත් එක්ක අපේ රටේ නගර සංඛ්‍යාව මේ වෙනකොට කීයට බහැලාද? 64කට බහැලා සංඛ්‍යාත්මක. මෙන්න මේ සංඛ්‍යාත්මක මේ අගේ වේගයෙන් වැඩි වෙන්නේ නෑ ළමයි. නේද? 64 65 වෙන්න 66 වෙන්න 67 වෙන්න ඔහොම වෙන්නේ නෑ වේගයෙන්. එහෙම නොවෙන්න හේතුව තමයි බස්නාහිර පළාතේ නගරවලට මිනිස්සු විශාල වශයෙන් ඒකරාශී වෙන්න ලොකු උනන්දුවක් තිබුණාට නේද? කොළඹට ගම්පහට කළුතරට වගේ ප්‍රධාන නගරවලට පදිංචිය සඳහා මාරු වෙලා යන්න ලොකු උනන්දුවක් තිබුණාට අනිකුත් පළාත්වල ප්‍රධාන නගරවලට ඒ විදිහට පැමිණීමට විශාල උනන්දුවක් ඇති වෙලා නැහැ. දැන් බස්නාහිර පළාත හරනාම ඊට ආසන්නෙම තියෙන තවත් පළාතක් විදිහට අපිට සබරගමුව ගත්තාම ඒකේ ප්‍රධාන නගර දෙකයිනේ රත්නපුර සහ කෑගල්ල. දැන් කල්පනා කරලා බලන්න කෑගල්ල නගරයට ඒ වගේම රත්නපුර නගරයේ යවට මේ නාගරික සීමාව තුරට ගිහිල්ලා පදිංචි සඳහා යන ලොකු පෙළඹවීමක් ඇති කරලා නෙමෙයි මේ යවට ගම්මානවල. නේද? ග්‍රාමීය නාගරික සංක්‍රමණය නිසා මන්දගාමී වෙලා තියෙනවා. ඒකට අපි හේතු ගිය සතියේ කතා බහ කළා. නේද? රට කුඩා ප්‍රදේශයක් වෙලා පාරවල් දියුණු වෙලා ඊළඟට ගමත් නගරයත් අතර ලොකු විෂමතාවයක් නිර්මාණය නොවෙලා ඊළඟට බලයට පත් වෙච්ච හැම රජයක්ම ගමටයි නගරයටයි එක හා සමානව සම්පත් බෙදලා මේ වගේ තත්ත්වයන් නිසා අර ග්‍රාමීය ප්‍රදේශ වලින් අනෙකුත් පළාත්වල ප්‍රධාන නගර වලට පැමිණීම සීමා වෙලා තියෙනවා.
ග්‍රාමීය නාගරික සංක්‍රමණ මන්දගාමී වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ නාගරිකමේ වශයෙන් පිළිගන්නා සංඛ්‍යා මධ්‍යස්ථාන සංඛ්‍යාවේ වේගවත් වර්ධනයක් අපිට සිද්ධ වෙනවා දකින්න ලැබෙන්නේ නැති ස්වභාවයක් තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. අපි ලියමු 9 වෙනි කාර්යය විදිහට අන්නේ එක. එයන ශ්‍රී ලංකාවේ නගර වර්ධන වේගය අඩුවෙන් සිදුවීම. ශ්‍රී ලංකාවේ නගර වර්ධනය වීම නැත්නම් ශ්‍රී ලංකාවේ නගර ප්‍රමාණාත්මකව වර්ධනය වීම. ශ්‍රී ලංකාවේ නගර ප්‍රමාණාත්මක වර්ධනය වීම. ප්‍රමාණාත්මක වර්ධනය වීම අඩුවෙන් සිදුවීම. ප්‍රමාණාත්මක වර්ධනය වීම අඩුවෙන් සිදුවීම. අපි ඒකට හේතුව පැහැදිලි කරමු. ලියන්න. බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවලට පදිංචිය සඳහා බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවලට පදිංචිය සඳහා බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවලට පදිංචිය සඳහා පැමිණීමට විශාල උනන්දුවක් පැවතියද විශාල උනන්දුවක් පැවතියද සෙසු පළාත්වල ප්‍රධාන නගරවලට පදිංචිය සඳහා පැමිණීම වෙනුවෙන් එතරම් වේගවත් වූ සංක්‍රමණ සිදු නොවේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ නගර සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වර්ධනය වීමක් සිදු නොවේ. හොඳයි. ඔන්න ඕවා තමයි එතකොට අපිට ලංකාවේ නාගරීකරණය සම්බන්ධ ප්‍රවණතා යටතේ ප්‍රවණතා සහ විවාදිත යටතේ කතා බහ කරන්න තියෙන්නේ. අපි අලුත් මාතෘකාවකට යමු. ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත ගැටලු. අපි ලෝකීය නාගරීකරණය ආශ්‍රිත ගැටලු ගැන කතා කරපු වෙලාවට ඔබට මතක ඇති ලෝකීය නගරවල නිර්මාණය වෙලා තියෙන ගැටලු අපි බෙදුවා කොටස් කීපයකට. සමාජ ආර්ථික ගැටලු කියලා බෙදුවා, පරිසර ගැටලු කියලා බෙදුවා නේද? ඊළඟට සෞඛ්‍යමය ගැටලු කියලා බෙදුවා. ඔය විදිහට බෙදලා තමයි අපි කතා බහ කරන්නේ. දැන් ඔය කියන බෙදීම් මෙතෙන්දිත් අදාළ කරගන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙන ගැටලු අපි මෙතෙන්දී අර කලින් වගේ සෞඛ්‍යමය ගැටලු ඊළඟට සමාජ ආර්ථික ගැටලු පරිසර ගැටලු කියලා බෙදන්නේ නැහැ. එහෙම බෙදන්නේ නැතුව පොදුවේ තමයි කතා බහ කරන්නේ. හරි? අර සංවර්ධනය වී පවත්නා රටවල නාගරීකරණය සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙන ගැටලු විවිධ රටවල් උදාහරණයට අරගෙන විවිධ නගර උදාහරණයට අරගෙන අපි කතා බහ කළා අපිට මතක ඇති. ඉන්දියාවේ මුම්බායි නගරය නේද? ගත්තාම පැල්පත් නොදුක්කු ගැටලුව ගැන හොඳ උදාහරණ ගෙනල්ලා දුන්නා. 148.8ක් මුම්බායි නගරේ පැල්පත් මොඩුක් වාසීන් කිව්වා. ඊළඟට චීනේ ටියන්ජින් නගර
නේද? ඊළඟ බීජිං නගරේ ගත්තාම නිතර වායු දූෂණයෙන් පිරුණු නගර බවට පත් වෙලා කිව්වා. නේද? 2014 අවුරුද්ද විතරක් අන්තරායකාරී වායු ගෝලයක් තියෙන නගර විදිහට 35 සතාවක් වාර්තා වුණා කියලා කිව්වා. එහෙම උදාහරණ ගත්තා. ඊළඟ ඉන්දියාවේ කළු ගංගාව ආශ්‍රිත කාර්මික කලාපවල බිහිවීම නිසා මේ කළු ගඟේ ජලය දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙන බව කිව්වා. නේද? මේ වගේ උදාහරණ විවිධාකාරයව ගත්තා. ඉන්දියාවේ නවදිල්ලි නගරයට දිනකට ඇතුළු වන වාහන සංඛ්‍යාව ලක්ෂ 44ක් කිව්වා. නේද? මේ සංඛ්‍යාව 2050කට දෙගුණයක් වෙන බව බොහෝ උදාහරණ අරන් මේ නාගරීකරණය සම්බන්ධයෙන් සංවර්ධනයෙන් පවතින රටවල් වල තියෙන ගැටලු අපි කතා බහ කළා. දැන් ওই ගැටලු ටික අපි හොඳට ප්‍රයෝජනට අරගෙන මේ කතා බහ කරපු දැනුමත් අපි ප්‍රයෝජනට අරගෙන ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් ගැටලු ගැන කතා කරන්නයි හදන්නේ. ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මොනවද මේ නිර්මාණය වෙලා තියෙන ගැටලු? අර පොදු ගැටලු කීපයක් අපිට අර තැන් වල කතා කළා වගේම හඳුනා ගන්න ලැබෙනවා. අපේ රටේ ජල ප්‍රශ්නේ තියෙනවා. නේද? නාගරික වැසියන්ට ප්‍රමාණවත් ජලය නැහැ. ඊළඟට පැල්පත්තා මුඩුක්කු ගැටලු අපේ රටේ තියෙනවා. නේද? ඊළඟට පරිසර දූෂණය සම්බන්ධයෙන් වායු දූෂණය, කැණිකසල ගැටලු වගේ දේවලුත් අපේ රටේ තියෙනවා. ඒ වගේම තමයි නාගරික පරිසරයට එකතු වුණු ජන සංඛ්‍යාවට ප්‍රමාණවත් පරිදි නාගරික පරිසරය තුලත් රැකියා නිර්මාණය නොවන තත්ත්වයක් වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා අවිධිමත් අංශයේ රැකියාවල නිරත වන පිරිස වැඩි බව ලංකාවේ. ඊළඟට මේ රැකියා අංගතාවය නිසා නාගරික පරිසරයේ රැකියා නොමැති වීම ගැටලුව නිසා සමාජ සම්මතයේ පිළි නොගන්නා රැකියාව වලට යොමු වෙච්ච පිරිසකුත් අපි නාගරික කලාපවල ජීවත් වෙනවා. නේද? මෙන්න මේ වගේ තත්ත්ව රැසක් මේ වගේ ගැටලු රැසක් අපේ රටේ නාගරිකයන්ගේ තුලත් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි පැහැදිලි කිරීමක් කරමු. මේ රටක් තුළ සිදුවන නාගරිකරණ ක්‍රියාවලිය නැත්නම් නගරයක් තුළ සිදුවන නාගරිකරණ ක්‍රියාවලිය තුළ ගැටලුකාරී තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. ඒවා පරිසර ගැටලු, සමාජ ආර්ථික ගැටලු සහ සෞඛ්‍යමය ගැටලු කියලා කොටස් වලට බෙදා දක්වන්න පුළුවන් කියන බව පෙන්නලා දීලා ලංකාවෙත් ඒව සම්බන්ධ කරගෙන කතා බහ කරන්න පුළුවන් කියලා මුංචි හැඳින්වීමක් ලියමු. දැන් මෙහෙම සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සැලකිල්ලට ගන්නා විට ශ්‍රී ලංකාවේ සමස්ත නාගරීකරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ සමස්ත නාගරීකරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ සමස්ත නාගරීකරණ ප්‍රතිශතය 18ක් වැනි අවම මට්ටමක පැවතියත් 18ක් වැනි අවම මට්ටමක පැවතියත් ශ්‍රී ලංකාවේ සිදුවන නාගරීකරණ ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකි ගැටලු රැසක්ද පවතී. නාගරීකරණයෙන් අඩුයි. නමුත් ඒකට විශේෂ වෙච්ච ගැටලු රැසක් තියෙනවා කියලා කියන්නේ. නාගරීකරණය සම්බන්ධයෙන් හඳුනාගත හැකි ගැටලු රැසක්ද පවතී. සෙසු පළාත්වලට වඩා බස්නාහිර පළාතේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත උපනගරවල නාගරීකරණය ආශ්‍රිත ගැටලු වඩාත් උග්‍ර තත්ත්වයකට පත්ව තිබේ.
ඒ හැරුණුකොට යාපනය මහනුවර ගාල්ල මාතර ආදී ප්‍රධාන දිස්ත්‍රික්ක කීපයක ප්‍රධාන නගරවලත් එම ගැටලුකාරී තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි වත් ඒවා බස්නාහිර පළාතේ තරම් ප්‍රබලව ක්‍රියාත්මක නොවේ. මෙම ගැටලු අතර එක විරැකියාව සහ ඌන සේවා නියුක්තිය. දැන් ඔබ දන්නවා විරැකියාව කියලා කියන්නේ රැකියාවක් කරන්න අවස්ථාවක් නොමැතිකම. රැකියාවක් නැතිකම සරලව කිව්වොත්. හැබැයි ඌන සේවා නියුක්තිය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. රැකියාවක් කරනවා. එතකොට විරැකියාව බවට පත් වෙන්නේ නැහැ. නමුත් ඒක තමන්ගේ උගත්කමට තමන්ගේ හැකියාවට ගැලපෙන එකක් නෙවෙයි නම් අපි එතෙන්දි කියනවා ඒක ඌන සේවා නියුක්තිය. උදාහරණයක් විතර ගත්තාම කොළඹ නාගරික සීමාවේ පදිංචියට යන උපාධිධාරී සමහරවිට ටවුන් එකේ කඩල විකුණනවා වෙන්න පුළුවන්. නේද? රැකියාවක් කරනෝනේ ආදායමක් ලැබෙනවනේ. එතකොට සේවා වියුක්තයි කියන්න බෑනේ. රැකියාවක් කරනවා නමුත් උපාධියක් ගත්තේ කඩල විකුණන්න නෙවෙයි. ඒ නිසා අපිට පේනවා ඒක ඌන සේවා නියුක්ති අවස්ථාව. එවැනි දේවල් නාගරික පරිසරයේ අපේ රටේ තියෙනවා. නේද? කොළඹ නගරය ගත්තාම ප්‍රධානයි. ඇයි? ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක අනිත් සියල්ලගෙම කොළඹ නගරයේ පදිංචි සඳහා වන ධාරාව වේගවත් ප්‍රබලයි. ඒසකොට විශාල ප්‍රමාණයක් වාර්ෂිකව දෛනිකව කොළඹ නගරයට සංක්‍රමණය වෙනවා පදිංචිය සඳහා. එතකොට මේ අයට සරලන ආකාරයෙන් මේගොල්ලෝ රැකියාව බලාපොරොත්තු වෙන්නේ එන ධාරාවට ගැලපෙන ආකාරයෙන් කොළඹ නාගරික සීමාව තුළ සහ බස්නාහිර පළාත තුළ රැකියාව උත්පාදනය සිද්ධ වෙන්නේ නැහැ. නේද? රැකියාව උත්පාදන ක්‍රියාවලියට සමගාමීව බලනකොට සංක්‍රමණය ඊට වඩා වේගවත්. ඒ නිසා අපිට පේනවා මේ ප්‍රදේශවල විරැකියාව කියන ගැටලුව ප්‍රධාන වශයෙන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ විරැකියාව කියන ගැටලුව ඌන සේවා නියුක්ති අවස්ථාවන් නිර්මාණය කරන්න හේතු වෙලා තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් පැහැදිලි කරලා ලියමු. ඔය කාරණේ නිසාම නිර්මාණය වන තවත් ගැටලුවකුත් කියන්න පුළුවන්. ඔය තත්ත්වය නිසා සමහර විට මේ නාගරික සීමාවන්ට එකතු වෙන මිනිසුන්ට කරන්න රැකියාව නැති වෙනකොට සමාජ සම්මතයේ පිළි නොගන්නා සමහර ආර්ථික කටයුතු වලට සමාජ සම්මතයේ පිළි නොගන්නා සමහර ක්‍රියාදාමයන්ට මිනිස්සු යොමු වෙනවා. නේද? මත්ද්‍රව්‍ය ජාවාර, ගණිකා වෘත්තිය, ඊළඟට ළමා අපචාර, නේද? ඊළඟට වෙනත් මංකොල්ලකය, පංචා දූෂණ මේ වගේ දේවල් වලට මිනිස්සු යොමු වෙලා තියෙනවා. ඒ නිසා ඒවත් මේ නාගරික පරිසරයේ මේ තත්ත්වය තුළ දකින්න ලැබෙනවා. අපි ලියමු එහෙනම්. එක අපි කරුණ ලිව්ව නේද? විරැකියාව සහ ගුණ සේවා නියුක්තිය. ලියන්න. රැකියාවක් නොමැතිකම විරැකියාවයි. රැකියාවක් නොමැතිකම විරැකියාවයි. රැකියාවක නිරත වුවත් එය ස්වකීය සුදුසුකමට හැකියාවට ගැළපෙන සේවා නියුක්ති අවස්ථාවක් නොවන විට
එම තත්ත්වය ඌන සේවා නියුක්තිය නමින් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන වෙත සිදුවන සංක්‍රමණවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන වෙතට සිදුවන සංක්‍රමණවලට සාපේක්ෂව රැකියා උත්පාදනය වීමක් සිදු නොවන නිසා නාගරික පරිසරය තුළ විරැකියාව සහ ඌන සේවා නියුක්තිය ඇතිවේ. මේ නිසා ඇතැම් විට මෙම ගැටලු වලින් පීඩාවට පත් වූ ප්‍රජාව මද්ද්‍රව්‍ය ජාවාරම් ගණිකා වෘත්තිය සොරමැරකම් වංචා දූෂණ ආදී සමාජ සම්මතයේ පිළි නොගන්නා ආර්ථික කටයුතු වලට යොමු වී සිටි හොඳයි. ඊළඟට දෙවෙනි ගැටලුව තමයි නාගරිකත්වය සම්බන්ධයෙන් ඇතුළත් වෙන දෙවෙනි ගැටලුව තමයි පැල්පත් සහ මුඩුක්කු බිහිවීම. නිර්මාණය වීම. හොඳයි. පැල්පත් සහ මුඩුක්කු කියන දෙකටම අපි පොදුවේ භාවිතා කරන වචනේ තමයි මේ අඩු පහසුකම් සහිත නිවාස. දැන් පැල්පත් නිර්මාණයක පැල්පත් තමයි ජීවත් වෙන්න හොඳම නැත්te. එකම හොඳ නෑ. මුඩුක්කු වලට වඩා පැල්පත් ඊටත් වඩා අන්තයි. ඒ කියන්නේ පහසුකම් අතින් අඩුයි. ජීවත් වෙන්න හොඳම නෑ. දැන් මේ පැල්පත් සහ මුඩුක්කු ගත්තාම එක ගෘහයක් වර්ග අඩි 125ක් 150ක් 200ක් විතර තමයි විශාලයි. හැබැයි අපිට පේනවා මේ වගේ පුංචි ඉඩක ගොඩනගා ගන්නා මේ ගෘහය තුල සමහර වෙලට පවුල් එකක දෙකක් තුනක් සමහර හතරක් පහක් වෙන්නත් පුළුවන්. එම් ප්‍රමාණයක් ජීවත් වෙනවා. දැන් කොළඹ නාගරික සීමාව තුල විතරක් මුඩුක්කු වතු 1506ක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒවා තුල මේ මුඩුක්කු වතු 1506 තුල ගෘහ ඒකක ගත්තාම පවුල් ඒකක ගත්තාම 66000 ජීවත් වෙනවා කියලා තඳුරගෙන තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා බස්නාහිර පළාතේ ජීවත් වෙන මුළු ජනගහනයේ 28%ක්. අපි කලින් ඉගෙන ගත්තානේ. මෙන්න මේ ප්‍රමාණයෙන් තෝරාගන්න අහඹු ලෙස තෝරාගන්න සෑම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම පැල්පත්තා මුඩුක්කු වාසියෙක් විය හැකි කියලා හොයාගෙන තියෙනවා. එතන ඕන බලන්න කොළඹ නාගරික සීමාව තුළ ජීවත් වෙන කොළඹ නගරය තුළ බස්නාහිර පළාත තුළ මේ කොළඹ නාගරික සීමාව තුළ ජීවත් වෙන අයගෙන් 4න් එකක් අහඹු ලෙස තෝරාගන්න 4න් එක් දෙනෙක් එක්කෙනෙක් පැල්පත් හෝ මුඩුක්කු වාසියෙක් වෙන්න පුළුවන් කියලා හඳුනාගෙන තියෙනවා. දැන් අපි දන්නවා මේ පැල්පත් සහ මුඩුක්කු වතු ඉදි වෙන්න හේතුව නාගරික පරිසරයට අපි කොහොම මිනිස්සු එකතු වෙනවා විශාල වශයෙන්. ඒ අතර ඉන්න අඩු ආදායම්ලා සමහරට දෛනික ආදායම් ගන්නෑ. දවසක කුලියක් කරලා එහෙම නැත්නම් වෙන මොනවාරි කාර්යයක් කරලා ආදායමක් උපයා ගන්න මිනිස්සු පිට ප්‍රමාණයක් ඉන්නවා. ඔබට නාගරික පරිසරයට ගියාම දකින්න ලැබෙනවා ඇති
කඩල විකුණනවා, බුලත් විකුණනවා, නේද? පත්තර විකුණනවා, මේව කළා දවසේ ආදායම උපයා ගන්න පිරිසක් ඉන්නවා. දැන් මේ මිනිස්සුන්ට නාගරික සීමාව තුළට ආවහම තමන්ටම පදිංචි කියලා සඳහා කියලා ගියක් දොරක් මුලදී ගන්න හැකියාවක් නැහැ. එහෙම ආර්ථිකවත්කමක් මේගොල්ලන්ට නැහැ. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ නාගරික පරිසරයෙන් දුරස්ත ප්‍රදේශවලට ගිහිල්ලා ඒ කියන්නේ උපනගරවලට හරි ඇමරික කලාපයේ තියෙන නගරවලට හරි කියලා පදිංචි වෙන්න සූදානම්කුත් නැහැ. ඇයි? තමන් උපයා ගන්න ආදායමෙන් යන්න එන්න බස් වලට දුම්රියට වියදමක් දරන්න බෑ. දවසේ උපයා ගන්න ආදායමෙන් බස් එකකට සහ දුම්රියට යම් මුදලක් ගෙවුවාම ඒගොල්ලන්ට ඒ උපයා ගන්න ආදායම මදි. ඒ නිසා මේගොල්ලෝ නගරයෙන් ඈතට යන්න කැමතිත් නැහැ. මේ නගරයට එන මිනිස්සු ටික දෛනික ආදායම් ලබන අඩු ආදායම් ලාභීන් ටික මොකද කරන්නේ? නගරය තුලම තියෙන හර කලාපය තුලම තියෙන අතහැර දාපු ඉඩම්. එහෙම ඒවත් තියෙනවනේ. ඒක රජයේ වෙන්න පුළුවන්. ඊළඟට ඇල රක්ෂිත. ඇල මාර්ගවලට රක්ෂිත බිම් වෙන් කරලා දෙනවා. දුම්රිය මාර්ගවල රක්ෂිත වෙන් කරලා දෙනවනේ. මහා මාර්ග රක්ෂිත තියෙනවනේ. අන්න ඒ වගේ රක්ෂිත බිම් තෝරා ගන්නවා. එහෙම නැත්නම් නගරේ අතහැර දාපු ගොඩේලි තියෙනවා සමහර විට. පාවිච්චිට අරගෙන මොනවා හරි හේතු නිසා අතහැර දානවා. මෙන්න මේ වගේ දේවල්. අතහැර දාපු ගොඩනැගිලි රක්ෂිත බිම් ඊළඟට රජයේ ඉඩම් වගේ දේවල් වලට අනවසරයෙන් ඇතුල් වෙලා මේගොල්ලෝ මොකද කරන්නේ? පැල්පත් සහ මුඩුක්කු අටවා ගැනීම කරනවා. නේද? නිර්මාණය කර ගැනීම කරනවා. එහෙම කළා ඒ තැන්වල පදිංචි වෙනවා. එයි තමන්ගේ දෛනික කාර්ය සඳහා යොමු වෙන්න ඉක්මනින් යන්න එන්න පුළුවන් තරක තමයි මේගොල්ලෝ මේ වැඩේ කරගන්නේ. හරි? අන්න එතකොට නිර්මාණය වෙන මේ මුඩුක්කු සහ පැල්පත් බතු ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ නගරය තුල ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ අරනකොට අපි කිව්වා කොළඹ නගරයේ වගේම ගාල්ල නගරයට ගියාම මහනුවරට ගියාම යාපනයට ගියාම මේ පැල්පත් මුඩුක්කු වතු දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් රත්නපුරයට ආවහම එහෙම නැත්නම් මොණරාගලට ගියාම එහෙම නැත්නම් බදුල්ලට අම්පාරට ගියාම එහෙම අර ප්‍රබල ලෙස බලපාන පැල්පත් සහ මුඩුක්කු වතු සංකීර්ණ දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක ප්‍රධාන වෙලා තියෙන්නේ ලංකාවේ කොළඹ නගරයේ ප්‍රධාන කරගත්ත දිස්ත්‍රික්ක කීපයක තියෙන ප්‍රධාන නගරවලට පමණක් සීමා වෙච්ච ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. හරිද? එහෙනම් අපි පැල්පත් සහ මුඩුක්කු වතු ගැන පොඩි සඳහනක් කරගන්න. ලියන්න. මේවා අඩු පහසුකම් සහිත නිවාස නමින් හැඳින්වේ. මේවා අඩු පහසුකම් සහිත නිවාස නමින් හැඳින්වේ. මේවා අඩු පහසුකම් සහිත නිවාස නමින් හැඳින්වේ. सामान्यයෙන් वर्ग अडी सामान्‍යයෙන් वर्ग अडी 100ක් 150ක් පමණ වපසරයකින් යුක්ත वर्ग अडी 100ක් 125ක් පමණ වපසරයකින් යුක්ත ගෘහ ඒකක ලෙස ඉදි කරගෙන ඇති මේවා තුල පවුල් ඒකක කීපයක් ජීවත් වේ. ටකරන් ලැලි ඉටිරෙදි තාර ෂීට් රිජිෆෝම් බෝඩ් ආදී අමුද්‍රව්‍ය භාවිත කරමින් මේවා නිර්මාණය කොට ඇති අතර කොළඹ නාගරික සීමාව තුළ මෙම අඩුපාසුකම් සහිත ජනාවාස 1500ක් පමණ පවතින බවත් 1500ක් හරියටම ගොත් 1506ක්
පමණ පවතින බවත් ඒවා තුල ගෘහ ඒකක 66000ක් ඒවා තුල ගෘහ ඒකක 66000ක් පවතින බවත් හඳුනාගෙන තිබේ. පවතින බවත් හඳුනාගෙන තිබේ. මෙම අඩුපහසුකම් සහිත ජනාවාස නිවාස ඇති ජනාවාසවල මෙම අඩුපහසුකම් සහිත නිවාස ඇති ජනාවාසවල පොදු ජල කරාම සහිත ජල පහසුකම් පොදු ජල කරාම සහිත ජල පහසුකම් වැසිකිලි හා පොදු සනීපාරක්ෂක පහසුකම් වැසිකිලි හා පොදු සනීපාරක්ෂක පහසුකම් භුක්ති විඳින තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකිය. භුක්ති විඳින තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකිය. භුක්ති විඳින තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකිය. හොඳයි. එහෙනම් ඔන්න තවත් එක ගැටලුවක් අපේ නාගරික පරිසරය අපි සාකච්ඡා කළා. පළවෙනි එක අපි කතා කළා විරැකියාව සහ වුණ සේවා නියුක්තිය. අපි දෙවෙනි එක කතා කළා පැල්පත් සහ මුදුන්පු බිහිවීම. නේද? ඊළඟට තවත් එක ගැටලුවක් තමයි අපි දන්නවා නාගරික පරිසරයේ ජීවත් වෙන මිනිස්සු ආහාර පරිභෝජන රටාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට ඒගොල්ලෝ බොහෝ විට කෙටි ආහාර ක්‍රම වලට හුරු වෙලා ඉන්නවා. ඒ වගේම විවිධ නොගැලපෙන තමන්ට සෞඛ්‍යමය තර්ජන ඇති කරන්න පුළුවන් ආහාර පුරුදු වලට ඒ වගේම විවිධ ක්‍රියාකාරකම් වලට මේගොල්ලෝ යොමු වෙලා ඉන්නවා. දුම්බැටි භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවලුත් එතෙන්දී වැදගත් වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ නාගරික පරිසරයේ ජීවත් වන ප්‍රජාවට බෝ නොවන රෝග නේද? බෝ නොවන රෝග වගේම බෝ වන රෝග කියන දෙකම වැඩි ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. නමුත් අපි මේ දෙක එකට දාන්නේ නැතුව වෙන වෙනම කතා කරමු. ආහාර පුරුදු ඊළඟට නොගැලපෙන චර්යා රටා වගේ දේවල් නිසා බෝ නොවන රෝගයන්ට නොදුරු වීමේ වැඩි අවදානමක් මේ නාගරික පරිසර වැසියන්ට ඇති වෙලා තියෙනවා. එතෙන්දී දියවැඩියාව, හෘද රෝග, ඊළඟට අධිරුධිර පීඩනය මේ වගේ තත්ත්වයන්. ඊළඟට මානසික වශයෙන් ඇතිවන ව්‍යාධි තත්ත්වලුත් මෙතෙන්දී බලපාලා තියෙනවා. නේද? අධික තාපය, අධික ශබ්දයට, ඊළඟට අධික ලෙස විවිධ කම්පනයන්ට ගොදුරු වීම මේ වගේ දේවල් නිසා විවිධ මානසික ගැටලුත් මේ මිනිසුන්ට නිර්මාණය වෙලා තියෙනවා. ඒවත් අපිට උදින්දි කතා බහ කරන්න පුළුවන්. අපි එහෙනම් එතෙන්ට යමු. ඊළඟ තුන්වෙනි කාරණය නාගරික පරිසරයේ වර්ධනය වන බෝ නොවන රෝගවල ව්‍යාප්තිය වේගවත් වීම. නාගරික පරිසරයේ වර්ධනය වන බෝ නොවන රෝගවල ව්‍යාප්තිය වර්ධනය වීම. ඒ කියන්නේ පැතිරීම වැඩි වෙනවා. මෙහෙම ලියන්න ඒ යටතේ අහිතකර ආහාර පරිභෝජන රටාවන්. අහිතකර ආහාර පරිභෝජන රටාවන්. ක්‍රියාශීලී බව අඩුවීම. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා නොගැනීම.
දුම්වැටි භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය වැනි තත්ත්වයන් නිසා ඇතිවන අධික ස්ථූලතාවය, අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව සහ මානසික ව්‍යාධි තත්ත්වයන් මෙම බෝනමන රෝග අතර වේ. හොඳයි. ඔය කිව්වේ එක කාරණා. ඊළඟ බෝවන රෝගත් මේ පරිසරයේ ව්‍යාප්තිය වර්ධනය වෙලා තියෙනවා. පැතිරීම වේගවත් වෙලා තියෙනවා. නේද? එයි අපි දන්නවා මේ පරිසරයේ කැලිකසල ගැටලුව තියෙනවා. ඊළඟට අපි දන්නවා මේ පරිසරයේ ජල දූෂණය තියෙනවා. ඊළඟට වායු දූෂණය තියෙනවා. ශබ්ද දූෂණය තියෙනවා. මේ වගේ පරිසර ගැටලු රාශියක් ක්‍රියාත්මක වෙන හින්දා අපිට පේනවා මේ නාගරික පරිසරයේ ජීවත් වන ප්‍රජාවට බෝවන රෝග වලටත් එක හා සමානව මුහුණ දෙන්න වෙලා තියෙනවා. නේද? සමහරවිට මේ වායු කුලයේ තියෙන දූෂිත තත්ත්වයන් ඒගොල්ලන්ගේ හට ගන්න පෙනහළු ආබාධවලට බලපාලා තියෙනවා. සමහරවිට මේගොල්ලන්ගේ මේ පරිසරයේ සිදුවන ජල දූෂණය නිසා ඒගොල්ලන්ට ජල දූෂණයේ හේතු වෙන හට ගන්නා රෝග තත්ත්වයන්ට මුහුණ පාන්න ලක්ෂ පාදනය කොලරා වගේ දේවල් නේද? ඊළඟට කැලිකසල ගැටලුව වගේ දේවල් නිසා සමහර විට මේ අර රෝග වාහකේ බිහිවීම නැත්නම් මේවා ජනනය වන මධ්‍යස්ථාන බවට ඒවා පත් වීම නිසා ඒ හරහා තිබෙන රෝගකාරක තත්ත්වයන්ට පීඩාවන්ටත් ගොදුරු වෙන්න සිදු වෙලා තියෙනවා. ඩෙන්ගු නේද? ඒ වගේ රෝග තත්ත්වයන් පැතිරීමට මේවා හේතු වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා බෝවන රෝග බොහෝමයක් මේ නාගරික පරිසරයේ පැතිරලා යන්නේ පරිසර ගැටලු රාශියක් මේ පරිසරයේ නිර්මාණය වීම නිසා බව පැහැදිලියි. එහෙනම් අපිට ලියමු ඊළඟ කාරණේ බෝවන රෝග ව්‍යාප්ත වීම. ලියන්න අපවිත්‍ර ජලය වායු දූෂණය කැලිකසල ගැටලුව යනාදී පරිසර ගැටලු නිසා ඩෙන්ගු, මැලේරියා, පාචනය, කොලරාව, චර්ම රෝග ආදී බෝවන රෝගයන්ට ගොදුරු වීමට නාගරික වැසියන්ට සිදුව තිබේ. ළමයි අද හවස අපේ රිවිෂන් පන්තියේ තියෙනවානේ 4ට කරගන්න බැරි වෙද්ද නැහැ නේද? කරගන්න බැරි වෙද්ද නැහැ කියන්නේ මේ ඇතිවන කාලගුණික තත්ත්වයත් එක්ක. ඊයේත් අපි හිතුවා වයින් එකක් නැහැ කියලා නේද? හවස වැස්සා ගොරෝගොරෝ ගැටලුවක් තියෙනවා බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අද විදුලි බල සේවකයෝ උද්දුග වැඩ වර්ජනයකට යන්න සූදානමින් වල ඉන්නවා. විදුලි බිඳ වැටීමක් ඇති වුණොත් එහෙම ගැටලුවක් වෙන්න ඒවා යථා තත්ත්වයට පත් කරන්නේ නැහැ කියන කතාවත් ඒගොල්ලෝ ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කළා. රටේම වැඩ වර්ජන රැල්ලක් යන්නේ ඔබ දන්නවා ඇති ගුරුවරු, ගොවියෝ, විදුලි බල සේවකයෝ, khනිජ තෙල් සේවකයෝ මේ වගේ විශාල ප්‍රමාණයක කණ්ඩායම් වලට ගැටලුකාරී තත්ත්වයක් නැති වෙලා තියෙනවා. මිනිස්සු අද වෙනකොට මහා පාරේ තමයි වැඩ කරන්න වැඩි හරියක් නේද? එහෙම තත්ත්වයක් තුළ අද දවසේ දැන් ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා නිවුස් වලට පෙන්නවා භූමි තෙල් නැත්නම් ඔය මේ මොනවාද අපි කියන්නේ කෙරොසින් ඔයිල් ලාම්පු තෙල් ගන්න
කෝඩින් වල මිනිස්සු ඉන්නවා නේද? ඒ කියන්නේ විදුලි බිඳ වැඩිවීමක් වුණොත් දින කිහිපයක් අපේ රටේ අඳුරේ පවතී කියන අවදානම ඒ ප්‍රකාශය දීලා තියෙනවා. ඒ නිසා තමයි අර වගේ දිනු කෝඩින් වල නාගරික පරිසර විශේෂයෙන්ම මිනිස්සු ලාම්පු තෙල් වගේ දේවල් ගෙනියන් තියා ගන්න කටයුතු කරන්නේ. හැබැයි ඉතින් අපිට එහෙම ගැටලුවක් ආවොත් දැන් අපි ඉන්න මේ පරිසරයට ගත්තොත් අපිට ආලෝකය සපයා ගැනීමට නම් ওই දිවන්දමක් කර කරේ ගිහිල්ලා ගේන්න පුළුවන්. හැබැයි දැන් මගේ ගෙදර පුද්ගලිකව ගත්තොත් ඇති වෙලා තියෙන ගැටලුව තමයි දැන් කරන්ට් එක නැතුනොත් උයන්නත් බෑ. උයන්න විදියකුත් නැහැ. ගෑස් එක තියෙනවා අනිත් වැඩ කරගන්න විදියක් නැහැ. ඊළඟට අපි ජලය ගන්නේ ලිඳකින්. ඒකට මේ මෝටරේ ගන්න විදියක් නැහැ වතුරට තියෙනවා. පැයක් 6ක් ලයින් නැතුව දුනොත් වැඩේ හරි. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේක මේවා වෙනකොට අපිට පේනවා ඉන්න හිතෙන් රටක් බවට පත් වෙලා තියෙනවා දැනටවත් නේද? හොඳයි අපි බලමු මේ ඉදිරි කාලේදී මොකද වෙන්නේ කියලා. මම මේ අද කතා බහ කරපු මේ කාරණා ටික තවත් නාගරික සම්බන්ධ ගැටලු තියෙනවා. ওই කාරණා ටික උතනින් අවසන් කරනවා අද දිනෙට. ඊළඟට දැන් ආයි 10:30ට ආයි පන්තියකුත් තියෙනවා. ඒ නිසා හරියටම වෙලාවට පන්තිය නවත්තන්න තමයි තීරණය කළේ. තව කාරණා කීපයක්ම තියෙනවා කතා කරලා ඉවර කරන්න පුළුවන් මට්ටමක නැහැ. ඒ එහෙම තුරුණා නම් මේ මාතෘකාව සම්පූර්ණයෙන්ම ඉවර කළා නාගරිකයන් ගැටලු විසඳන්න දාලා ක්‍රියාමාර්ග කතා කළා මේ පාඩම ඉවරයි. අපි ඊළඟ දවසේ කොහොමද මේ පාඩම අවසන් කරනවා? ඒ අවසන් කළා මට පොඩක් ආපහු මතක් කරන්න අපි භාගයට කතා කරලා ඉතුරු කරපු මාතෘකාවක් තියෙනවා නම් අන්න ඒක කතාවට ගන්න පුළුවන් ඊළඟ දවසේ. මම හිතන්නේ එහෙම ඒවා නැහැ. අර පාඩමකම කොටසක් කතා කරලා ඊළඟ කොටස ඉතුරුලා තියෙන අවස්ථාව තමයි තියෙන්නේ. නේද? එහෙම තනක් තියෙනවා නම් පොඩ්ඩක් කියලා මතක් කරලා තියන්න. අද කතා බහ කරපු ගැටලු මේ අද කතා බහ කරපු මේ පාඩමේ මොනවද ගැටලු තනක් තියෙනවනම් දැන් අහන්න අවස්ථාවක් තියෙනවා පන්ති ඉවර කරන්න කලින්. දැන් ඔයගොල්ලන්ගේ පන්ති අපි සාමාන්‍ය විදිහට ගෙදරට ඇවිල්ලා කරපු දවසේ කවද්ද කලේ මට දැන් දිනේ මතකත් නැහැ. ළමයි මාස 6කට 7කට විතර කලින් වැඩි කලේ. මේ හිරොනි කවද්ද කලේ මතක නැහැ මට. ජනරි මතකද? මතක නෑ සර්. හොඳයි. දැන් ඔයගොල්ලන්ට මේ පන්ති පටන් ගන්නවද පුතේ අනිත් පන්ති? පොඩ්ඩක් කියන්නකෝ මට හෝල් ක්ලාස් පටන් ගන්නවද කියලා අනිත් තැන්වල දැනුවත් කරලා තියෙනවද පටන් ගන්නේ කවද්ද කියලා? හිරොනි කතා කරන්න. දැන් මේ වෙලාව කතා කරන්න නැතුව මේ නිකන් මේ කතා කරන්න තොරතුරු ගන්න ඉදිරි වැඩ කටයුතු ප්ලෑන් කරගන්න සැලසුම් කරගන්න. තාම දවසක් නම් කිව්වේ නෑ සර්. ඉපණි පටන් ගන්න බව කිව්වා. ඔව්. හොඳයි. දැන් ලොකු අර්බුදයකටපත් වෙලා ඉන්නවා අපි. ඒ කියන්නේ මේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා. මා දන්නා පමණි. හේතුව තමයි ඔය දන්නා ඊයේ ප්‍රකාශයටපත් කළා උසස් පෙළ විභාගයේ පෙබරවාරි මාසේ 7 වෙනිදා තමයි පවත්වන්නේ. ඒ කියන්නේ තව මාස කිහිපයක් තියෙනවා. නේද? මාස දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මාස දෙකක්. හොඳයි. එතකොට ඒ ළමයි ටිකට අපිට ඒ ළමයින්ට වැඩ කටයුතු ඉවරයි කියලා ඒ ළමයි බැහැර කරන්න බෑ. ඒ ළමයින්ට බැහැර ගන්න බෑ විභාගය දක්වා ඒගොල්ලෝ ගෙනියන්න දෙනවා මේ උගන්වපු දේවල් නැවත නැවත මතක් කර කර නේද? සෑහෙන කාලෙ. දැන් සිලබස් ඉවරයි ඒගොල්ලන්ගේ. ප්‍රශ්නයක් නැහැ. සිලබස් එක ඉවරයි. නමුත් ඒගොල්ලෝ සිලබස් ඉවරයි කියලා පැත්ත කරගලා තියන්න බෑ. මාස දෙකක් පැත්ත කරගලා තියනවා කියලා කියන්නේ ඒ ළමයි විභාගයට යන්න සුදුසු නැති මට්ටමකටපත් වෙනවා මේ මාස දෙකේ. ඒ නිසා අපිට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම තමයි ඔබ 2022 ළමයි විදියට ඔබට රිවිෂන් ආරම්භ කරන්න සිද්ධ වෙලා තියෙනවා. හරි රිවිෂන් ආරම්භ කරා. ඒ වගේම ඔබේ තියරි පන්ති සුපුරුදු විදියට පවත්වාගෙන යන්න වෙලා තියෙනවා. ඒ ASCII 2023 කියලා කණ්ඩායමකට පන්ති කරන්නත් වෙලා තියෙනවා. තියරි පන්ති කරන්න. ඒතකොට බලන්න අපිට තියෙන ඔක්කොම කරන්න දවස් 7යි. නේද? දැන් ඉස්කෝලත් පටන් ගන්න 8 වෙනිදා. මේ වෙනකන් නම් ගැටලුවක් වුණේ නැහැ. අපි පිබෙරිගේ කල්පනාකරණය කරගෙන ආවා ඔන්ලයින් කරපු නිසා. මම ඒකයි අර ඔබගෙන් ඇහුවේ යම් කාලයක් වෙනකන්වත් අපිට යම් කිසි කාලයක් වෙනකන්වත් ඔන්ලයින් වලින් ඔන්ලයින් කරහා තියරි කොටස් ටික විතරක්වත් ආවරණය කරගන්න පොඩි chance එකක් මට දෙන්න බැයිද කියලා මම ඇහුවේ ඒකයි. ඒකටත් ළමයි ගොඩක් ළමයි කැමති නෑ. මට පුද්ගලිකව මෙසේජ් දාලා දුන්නා අනේ සර් ඔන්ලයින් නම් එපා වෙලා තියන්නේ අර මේ කියලා දාලා තිබුණා. ඉතින් අපිටත් එහෙම තමයි. නේද? අර පන්තියකට ගිහිල්ලා ළමයින්ගේ මුණ දිහා බලාගෙන කතා බහ කරලා උගන්වනවා වගේ නෑනේ මේක. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මේ ඇති වෙලා තියෙන සැබෑ අරුබුදය ගැන ඔබට කිව්වේ. නේද? 2021 22 තියරි 22 තියරි 21 රිවිෂන් ඊළඟට 22 තියරි 22 රිවිෂන් ඊළඟට 23. ඔය කියන ටික ඔක්කොම කරන්න වෙලා තියෙනවා. ඒ කරන්න වෙලා තියෙන එකත් එක්ක කාලය පිළිබඳව ලොකු ගැටලුවකට මුහුණ පාන්න වෙලා තියෙනවා. අපි බලමු මේ ටික දවසක් යනකම්වත් ඔයාලා කිව්වට
මේ බෑ කියලා කිව්වට මට අකමැත්තෙන් වුණත් මාසයක් තව දෙකක් විතර තියරි කොටස් ටික රිවිෂන් නෙමෙයි රිවිෂන් අපි පන්තියේ සාමාන්‍ය විතර ගෙදරට ඇවිල්ලා කරනකොට ඒ රිවිෂන් ටිකේදී එහෙම කරගමු අනිත් කටයුතු ටික තියරි කොටස් ටික බලමු තව මාසයක් සමහරක්වත් ඉස්සරහට කරගන්න ඕම යන්න පුළුවන් වේද කියලා හොඳයි එහෙමනම් මේ ගැටලු නැත්නම් මේ අපි මෙතනින් වැඩ කටයුතු අවසන් කරමු ඔබට සුබ දවසක් වේවා මොනවාක ගැටලු තියෙනවද ළමයි පාඩමේ නැහැ නේ හොඳයි එහෙනම් ආයුබෝවන් අයිබෝන් සර්